හරි අපි අද මේ ඉක්මනට අර පාඩම් දෙක පටන් අරගෙන ඒකේ ඉවර කරලා දාමු. හරි. ඉවර කරගන්න පුළුවන් වෙයි අපිට පැය දෙකකින් බලමු. හරි. ඉවර කරගන්න බැරිනොත් එහෙම තව එක දවසක් කොහොමද ඇති. ඉතින් ඊළඟ පාඩමයි මේ වගේ මේක ඉතුරුනොත් එහෙම ඒ ටිකයි කරන්න තව එක දවසක් වගේ ඇති වෙයි. හරි. එතකොට ඉස්සෙල්ලාම ගන්නකොට ටියුට් එක අර අකුණු අනතුරු කියන එක. අකුණු අනතුරු. හරි. අකුණු අනතුරු කියපුවාම මේක අපි දන්න දෙයක් නේ. අකුණක් කියලා කියන්නේ අපි දන්නවා අකුණක් ඇති වෙන්නේ කොහොමද කියන එක නෙවෙයි. අකුණු කියන එක ගැන අත්දැකීම් තියෙනවා හැමෝටම. නේ? සාමාන්‍ය ඔය හෙන ගහනවා කියලා කියන්නේ. එතකොට හෙන ගහනකොට එන සද්දේ ඒවා අපි දන්නවා. ඒක ටිකක් භයානක සද්දයක් කියන එක අපි දන්නවා. ඒකෙන් මේ අනතුරු සිද්ධ වෙලා තියෙනවා කියලා මේ පත්තරවල එහෙමත් අපි දකිනවා. නේ? එතන මේ පාඩමේදී අපි ඉගෙන ගන්නේ මේ අකුණක් ඇති වෙන්නේ කොහොමද කියන එකයි. හරි? අකුණු වර්ග ටිකයි අකුණු වලින් කොහොමද අනතුරු සිද්ධ වෙන්නේ කියන එකයි ඊට පස්සේ කොහොමද මේ අනතුරු වළක්වා ගන්න කියන එකයි තමයි කතා කරන්නේ. හරිද? එතකොට මේ කොටස් ටික තමයි මේකේ කතා කරන්න තියෙන්නේ. මේ අකුණු ගැන අපි කතා කරලා තියෙනවා. අපි කියන්නේ මේ ඔයාලා කතා කරලා තියෙනවා 7 වසරේදී. 7 වසරේදී තියෙනවා මේ ස්ථಿತಿ විද්‍යුතය කියලා පාඩමක්. නේ? ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ කියලා අපි කතා කරනවා ධන සහ ඍණ ආරෝපණ කියලා. එතකොට මේ ධන සහ ඍණ ආරෝපණ එකිනෙක ආකර්ෂණය වෙනවා කියලා කතා කරනවා. අන්න ඒවා තමයි මේ අකුණු ඇති වෙන්න හේතුව. එතකොට අර ස්ථಿತಿ විද්‍යුතේ කතා කරනකොටත් අකුණක් ඇති වෙන්නේ කොහොමද කියන එක කතා කරනවා. අපි මේ පාඩමේදී කතා කරලා බලමු අකුණක් කොහොමද ඇති වෙන්නේ කියලා අපි ඒව කතා කරනවා. හරි? එතකොට හරි අකුණු අනතුරු. දැන් මාද මං ඉන්න කැලේට අකුණක්ම දාගත්තා මේ පැත්තට. එතකොට මට ඒ හැරි ඉන්න පුළුවන් ඒක නිසා. හරි? එතකොට නැත්තම් මං ඉන්නකොට ලියන අකුරු ටික ලියන්න තියෙන අකුරු අර මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙනවා වැහෙන නිසා මේ පැත්ත හිස් තියන්න ඕනේ. හිස් තියන්න ඕනේ නැහැ. මං හිතෙන් අකුණක්ම දාන්න. හරිද? එතන මෙතන තියෙනවා මේ අකුණේ තියෙනවා මේ අකුණු වර්ග ටික ඔක්කොම. අකුණු වර්ග ටික ඔක්කොම මේ අකුණේ තියෙනවා. එතන මේ මෙතනින් තමයි අකුණ ආරම්භ වෙන්නේ. මෙන්න මේ කැටි වලාකුළු. කැටි වලාකුළු වලින් අකුරු පටන් ගන්න. අකුණු පටන් ගන්න කැටි වලාකුළු. ඒ කැටි වලාකුළු වලින් පටන් අරගෙන මේකේ බලන්න අකුණු උඩටත් ගිහිල්ලා තියෙනවා. පහළටත් ගිහිල්ලා තියෙනවා. මේ පැත්තටත් ගිහිල්ලා තියෙනවා. අපි ඒව ගැන ඉගෙන ගන්න ඔක්කොම. මේ තැන් වලටත් අකුණ ගිහිල්ලා තියෙනවා. මේ තියෙන්නේ නගරය. එතකොට නගරයටත් අකුණ වැදිලා තියෙනවා. බිමටත් වැදිලා තියෙනවා. වලාකුළු අතරත් ගිහිල්ලා තියෙනවා. අකුණු. නේ? නිකම්ම වාතයටත් විහිදිලා තියෙනවා. 8 වසරේදීත් අපි අකුණු ගැන ඉගෙන ගන්නවා නේද? අර ස්වභාවික ආපදාවලදී අකුණු ගැන යම් ප්‍රමාණයක් ඉගෙන ගන්නවා. ඒතර ඒ අවශ්‍ය කරන අකුණු ටික ඔක්කොම මෙන්න මේ රූපේ තියෙනවා. මේ රූපේ අකුණු ටික ඔක්කොම පෙන්ලා තියෙනවා. මේක ඇත්ත රූපයක්. හරි? එතකොට අකුණු අනතුරු ගැන අපි කතා කරනකොට ඉස්සෙල්ලාම කතා කරන්නේ මෙන්න මේක. අකුණු ඇති වෙන්නේ මොන වගේ මාසවලද? බලන්න මාර්තු අප්‍රේල් කියන්නේ අපි දන්නවා හොඳටම අපි අර අවුරුදු කණ්ඩ ලෑස්ති වෙන කාලේනේ. අවුරුදු කණ්ඩ ලෑස්ති වෙන කාලේ ජීවිතේට ටීවී එකක් දාන්න බෑ ගෙවල් වලින්. මාර ප්‍රශ්නනේ. කියන්නේ ඒ කාලෙට පුදුම විදිහට අකුණු වදිනවා. අකුණු ගහනවා. ඒතර ඒක නිසා මේ ඒ කාලේට අපි රූපවාහිනී දාන එකෙන් ඊට පස්සේ විදුලි උපකරණ ගොඩක් පාවිච්චි කරන එකෙන් පොඩ්ඩක් වැළකීලා ඉන්නවා. මොකද අර සාමාන්‍ය අපි පිළිගැනීම කියන්නේ ඔය මේ කියනවා බක්මහා අකුණු කියලා. බක්මහා අකුණු 36ක් වදිනවා කියලා. 36ක් හරියටම වදින්නේ නැහැ. ඒ වුණාට අකුණු විශාල ප්‍රමාණයක් ඒ කාලේට වදිනවා. ඒ කාලේ අකුණු ගොඩක් ගන්නවා. ඒතර අන්න ඒක නිසා මේ කාලේට ටිකක් අර විදුලි උපකරණ භාවිතා කරන එකත් නවත්තුනවා. ඊට පස්සේ මෙන්න මේ ඔක්තෝබර් නොවැම්බර් මේ කාලෙදිත් ඔයාලට ඇහුණානේ චුට්ටක් අකුණු පොඩ්ඩක් තිබුණා නේද? අර ගුරවන සද්ද එහෙම ඇහුණා. ඒවට අර තරම් නැහැ. මාර්තු අප්‍රේල් වල අකුණු ගහන තරම් මේ කාලේට ගහන්නේ නැහැ. මේ කාලේ තමයි හොඳම අකුණු. ලංකාවට එන හොඳම අකුණු මේ කාලේට තමයි වදින්නේ. ඒතර මෙන්න මේ මාසවල අකුණු ක්‍රියාකාරීත්වය අධිකයි. හරි? ඒතර මේ කාල සීමාවලට කියනවා අපි අන්තර්මෝසම් කාල සීමා කියලා. ඒතර අන්තර්මෝසම් කාල සීමාවලදී තමයි අකුණු අනතුරු ඊට පස්සේ අකුණු වැඩිපුරම ක්‍රියාකාරී වෙන්නේ ලංකාවේ. ලංකාවේ අකුණු වැඩිපුරම ක්‍රියාකාරී වෙන කාලය තමයි ඕක. ඊළඟට අපි කතා කරනවා කොහොමද මෙන්න මේ අකුණක් කියන එක ඇති වෙන්නේ කියලා. අකුණක් ඇති වෙන්නේ බලන්න
අකුණු ඇතිවීම සඳහා වැඩියෙන්ම දායක වන්නේ. අන්න ඒක මතක තියාගන්න. වැඩියෙන්ම දායක වන වලාකුළු වර්ගය තමයි මේ කැටි වැහි වලාකුළු කියන්නේ. ඔයාලා දැකලා තියෙනවා ඕක නිකන් අර අහසේ නිකන් හරි ඝනට හැදිලා තියෙන වලාකුළු වර්ගයක් තමයි කැටි වලාකුළු කියන්නේ. නිකන් කැට කැට වගේ හැදිලා තිනවා එකට එකට එකතු වෙලා ලොකු වලාකුළු වගේ හැදිලා තියෙනවා. ඒතර අන්නේ වලාකුළු වලට අපි කියනවා කැටි වලාකුළු කියලා. මේවා සාමාන්‍යයෙන් මීටර 15000ක් විතර උඩින් තමයි තියෙන්නේ. මීටර 15000ක් කියන්නේ කිලෝමීටර 15ක්. කිලෝමීටර 15ක් උඩින් තමයි මේ වලාකුළු තියෙන්නේ. ඒ වගේ අතර ඒ මට්ටමේ තමයි මේ කැටි වලාකුළු තියෙන්නේ. ඒතර මේ කැටි වලාකුළු වල ඉඳලා තමයි අකුණු පෘථුවියට එන්නේ. පෘථුවියට එන්නේ ඊට පස්සේ අකුණු ගහන කාලෙට කොහොම හරි අකුණු එන්නේ ඔන්න ඔය කැටි වලාකුළු කියන වගේන් තමයි. හරි. අන්න ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. කැටි වලාකුළු වලින් තමයි අකුණක් පොළවට එන්නේ කියන්නේ. ඊට පස්සේ අකුණක් ඇති වෙන විදිහ හරි අකුණක් ඇති වෙන විදිහ මම මෙන්න මෙහෙම ඔයාලට පෙන්නන්නම්. පොඩ්ඩක් ඔයාලට ඒක ඇඳලම පෙන්නන්නම්. හරි. පොඩ්ඩක් ඉන්න. හරි. හරි මම මේකේ පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නම් ඔයාලට අකුණක් ඇති වෙන විදිය. මම පොඩි අර පෙන් ටැබ්ලට් එකක් ගත්තා එකකින් අඳින්න පුළුවන් හොඳට. ඒකින්ද මම මේකේ ඇඳලා පෙන්නන්නම්. හරි. එතකොට මේකේ ඉස්සෙල්ලා බලමු මේ මොන වගේද අකුණු ඇති වෙන්නේ කියලා අපි දැනගෙන ඉන්නේ. මොන වගේද අකුණු ඇති වෙන්නේ? අපි කතා කරා අකුණු ඇති වෙන්නේ මේ කැටි වලාකුළු වල කියලා. කැටි වලාකුළු වල තමයි අකුණු ඇති වෙන්නේ. එතකොට මම කැටි වලාකුළක් මෙන්න මෙහෙම අඳිනවා. හරි? මේ අහසේ තියෙන කැටි වලාකුළ. හරි කැටි වලාකුළක් මේක. ඊට පස්සේ මේ කැටි වලාකුලේ සුළං අධික කාලෙදි මේ කැටි වලාකුළ හරහා සුළඟ හමාගෙන යනවා. මේ කැටි වලාකුළ හරහා සුළඟ හමාගෙන යනවා. මම සුළඟ දානවා මෙන්න මෙහෙම රතු පාටින්. රතු පාටින් මෙන්න මෙහෙම සුළඟ හමාගෙන යනකොට මේ කැටි වලාකුළ හරහා සුළඟ හමාගෙන යනවා. මේක හරහා මෙහෙම සුළඟ ගමන් කරනවා. මේ සුළං ගමන් කරනකොට සිද්ධ වෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් කැටි වලාකුළක්. ඕනෑම වලාකුළක් හැදිලා තියෙන්නේ කොහොමද කියලා ඔයාලා දැනගන්න. හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම. බලන්න මේ වලාකුළු හැදිලා තියෙන්නේ වලාකුළු වල තියෙන එකක් තමයි මෙන්න මේ වතුර බින්දු. ඊටාම කුඩා වතුර බින්දු තියෙනවා. හරිම කුඩා වතුර බින්දු. පොඩි වතුර බින්දු තියෙනවා නිකන් අර ජල වාෂ්ප වලට ආසන්න වගේ කුඩා වතුර බින්දු. ඒතර ඊට අමතරව මේවට අපි කියනවා වලා දියරොන් කියලා කියනවා. වලා දියරොන් කියලා කියනවා මෙන්න මේ වතුර බින්දු වල. ඊට අමතරව මේ වලාකුළු වල තියෙනවා මෙන්න මේවා. කුඩා හිම කැටිති. කුඩා හිම කැටිති මෙන්න මේ වලාකුළු වල තියෙනවා. හරි වලාකුළු හැදලා තියෙන්නේ ඔන්න ඔය කියන ද්‍රව්‍ය දෙකෙන් තමයි. එකක් තමයි වලා දියරොන් කුඩා වැහි බින්දු. අනික එක තමයි මෙන්න මේ හිම කැටි. ඔන්න ඔය හිම කැටි හැදලා තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔය දෙකෙන් තමයි වලාකුළු හැදිලා තියෙන්නේ. දැන් මම කිව්වා වලට මේ වලාකුළු හරහා ඉහළට ගමන් කරන වාතය. කියන වායු ධාරාවන් ගමන් කරනවා. වායු ධාරාවන් ඉහළට ගමන් කරනකොට ඊළඟට සිද්ධ වෙන දේ තමයි බලන්න. වායු ධාරාවන් ඉහළට ගමන් කරනකොට ඊළඟට සිද්ධ වෙන දේ මෙන්න මේ වලා දියරොන් සහ මෙන්න මේ හිම කැටිති කියන දේවල් එකට ඇතිල් වෙනවා. එකිනෙකට ඇතිල් වෙනවා. එකිනෙකට ඇතිල් වෙනකොට සාමාන්‍යයෙන් අපි යම් කිසි දෙයක් එකිනෙකට ස්පර්ශ වෙනකොට මොකද්ද වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙන්නේ 7 වසරේදී මොනවා වෙලා කියලාද කියන්නේ.
ඒවා අපි ඒකට වචනයක් කියනවා. ආරෝපණය වෙනවා කියනවා නේද? ආරෝපණය වෙනවා. අපි කියනවා ඒවා ආරෝපණය වෙනවා. ස්ථිති විද්‍යුත් ආරෝපණයක් ලැබෙනවා මේ දේවල්. එතකොට මේකෙත් මේවා ඉහළට යනවා. හිතමුකෝ මේක ඉහළට යනවා මේක පහළට යනවා කියලා. එතකොට මේ දෙක ඇතිල් වෙනවා. මේ දෙක ඇතිල් වෙනවා. ඇතිල් වුණාම එකක් ධන විදියට ආරෝපණය වෙනවා අනික් එක ඍණ විදියට ආරෝපණය වෙනවා. එතකොට එහෙමනේ අපි සාමාන්‍යයෙන් පෑනක් අරගෙන අපි ඔළුවේ ඇතුල්ලා ගත්තත් නේද? ඒකේ පෑන එක්ක ධන විදියට ආරෝපණය වෙනවා එක්ක ඍණ විදියට ආරෝපණය. එතකොට පෑන ධන විදියට ආරෝපණය වුණොත් මගේ හිසකෙස් ඍණ විදියට ආරෝපණය වෙනවා. එතකොට අන්නේ විදියට ප්‍රතිවිරුද්ධ ආරෝපණ හැදෙනවා මෙන්න මේ වලා දියරොන් සහ මෙන්න මේ කියන මේ හිම කැටිති අතර. එතකොට අන්නේම ආරෝපණ හැදුනහම විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා ඊට පස්සේ ධන සහ ඍණ ආරෝපණ හැදෙනවා. හැදුනන් පස්සේ මේ ධන ආරෝපණ ඔක්කොම ටික ගිහිල්ලා ඉහළ කැටි වලාකුලේ ඉහළ තැම්පත් වෙනවා. එතකොට ධන ආරෝපණ ඔක්කොම කැටි වලාකුලේ ඉහළ තැම්පත් වෙනවා. මම රතු පාටින් දක්වනවා. හරි? ධන ආරෝපණ ඔක්කොම කැටි වලාකුලේ ඉහළින් තැම්පත් වෙනවා මෙහෙම. දැන් ධන ආරෝපණ ඔහොම පොඩ්ඩක් නෙවෙයි. ඉතා විශාල ප්‍රමාණයක් තැම්පත් වෙනවා. විශාල ප්‍රමාණයක් තැම්පත් වෙනවා. හරි? ඊට පස්සේ ධන ආරෝපණ ඉහළ තැම්පත් වෙනවා කියන්නේ අනිවාර්යෙන් අර පහළට ගමන් කරන ඍණ ආරෝපණ ටික. ඍණ ආරෝපණ ටික පහළට ගමන් කරනවා. මේවා ආකර්ෂණය වෙන්න පුළුවන්. ආකර්ෂණය වෙන්න පුළුවන් වුණාට අර ගමන් කරන්නේ එහෙමනේ. දැන් අතිල්ලිලා යනකොට ධන ආරෝපණ ටික ඉහළට යනවා. අතිල්ලිලා යනකොට ඍණ ආරෝපණ ටික පහළට. අන්න එහෙම තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඍණාරෝපණ ටික මම ඍණාරෝපණ කොළ පාටින් දක්වන්න ඍණාරෝපණ ටික මෙන්න මෙහෙම පහළට එකතු වෙනවා. ඍණාරෝපණ පහළට එකතු වෙනවා. හරි? ඒතර ඍණාරෝපණ ඔක්කොම පහළට එකතු වෙනවා ධනාරෝපණ ඔක්කොම ඉහළට එකතු වෙනවා. ඒතර යම්කිසි අවස්ථාවක් එනවා වලාකුළට මේක දරා ගන්න බැරි අවස්ථාවක්. ඒ කියන්නේ පුදුමාකාර විදිහට එකතු වෙනවා ධන සහ ඍණාරෝපණ. ඉහළින් ධනාරෝපණ පහළින් ඍණාරෝපණ. ඒතර එක අවස්ථාවක් එනවා වලාකුළෙන් මේවා අපි කියනවා පණිනවා. ආරෝපණ එළියට පණිනවා. හරි සමහර විට මේ ආරෝපණ පොළවට එන්න පුළුවන්. සමහර විට මේ ආරෝපණ පොළවට එන්න පුළුවන්. මේ තියෙන පොළව කියලා හිතන්නකො. මේ තියෙන පොළව. සාමාන්‍යයෙන් පොළව කියලා කියන්නේ ඕනතරම් ධනාරෝපණ තියෙන තැනක්. ඕනතරම් ධනාරෝපණ තියෙන පොළව. ඒතර පොළවේ ධනාරෝපණ ඕනතරම් තියෙනවා. අපි දන්නවා අර ස්ථිති විද්‍යුත් ගැන ස්ථිති විද්‍යුතය ගැන කතා කරනකොට අපි කිව්වා 7 වසරේදී ධන සහ ඍණ ආරෝපණ කියන්නේ සජාතීය ආරෝපණ ආකර්ෂණය වෙනවා කියලා. සජාතීයයි නම් ආකර්ෂණය වෙනවා. ඒතර ඔයාලට පේනවා මෙතන ඍණ ආරෝපණ තියෙනවා වලාකුලේ යට ධන ආරෝපණ තියෙනවා පොළවේ. එතකොට මෙහෙම පොළවට අකුණක් වදිනවා. ඒතර ඍණ ආරෝපණ ඔක්කොම ටික ගලාගෙන එනවා පොළවට. සාමාන්‍යයෙන් වාතය කියන්නේ විද්‍යුතය ගමන් කරන්නේ නැති විද්‍යුත් සන්නායක නොවන එකක් නේ. විද්‍යුත් සන්නායකයක් නෙවෙයි වාතය කියන්නේ. ඒ වගේ මේකේ අර ගොඩාක් මේ එකතු වුණාම ගොඩාක් අර මේ ආරෝපණ එකතු වුණාම මේ ආරෝපණ පැනීමක් සිද්ධ වෙනවා. අපි කියන එකට ආරෝපණ පැනීම කියනවා. අන්න ඒක තමයි අකුණක් කියලා හඳුන්වන්නේ. සමහරලාට මේ ආරෝපණ මෙහෙම පොළවට එන්නේ නැතුව නිකම්ම වෙන්න මෙහෙම වාතයට නිදහස් වෙන්න පුළුවන්. සමහර විට මේ වගේම තව වලාකුළක් ළඟට එන්න පුළුවන්. තව වලාකුළක් මේ වගේම ළඟට එන්න පුළුවන්. ඊට පස්සේ මේ වලාකුලේ තියෙනවානේ ධනසා ඍණාරෝපණ. මේක ඍණාරෝපණ තියෙනවා යට. ධනාරෝපණ තියෙනවා උඩ. එතන මේ වගේ අවස්ථාවක මෙන්න මේ ඍණාරෝපණ මේ වලාකුළට පයින්නත් පුළුවන්. මේ වලාකුලේ ධනාරෝපණ ගාවට යන්නත් පුළුවන්. හරි? නිකම්ම වාතයට යන්නත් පුළුවන්. තවත් වලාකුලකට යන්න පුළුවන්. ඊට පස්සේ පොළවට එන්න පුළුවන්. එම වලාකුලේම යන්නත් පුළුවන්. මෙහෙම යන්නත් පුළුවන්. මෙහෙම උඩට යන්නත් පුළුවන්. අපිට පේනවා. ඒ කියන්නේ ඔය අකුණු ටික මේ සාමාන්‍යයෙන් අපි අකුණු ගන්න වෙලාවක අපි සාමාන්‍ය එළියට ගිහිල්ලා බලන්නේ නැහනේ. බැලුවොත් එහෙම ඔය අකුණු ටික අපිට පේනවා. හරිද? ඔය අකුණු ටික බලා ගන්න පුළුවන් අපිට. ඒතර පොළවට එන අකුණු ටිකක් කලාතුරකින් පේන්නේ. හැබැයි අර අහසේ එහෙට මෙහෙට අකුණු යනවා නම් හොඳට පේනවා. දැකලා තියෙනවා. ඒතර මෙන්න මේ වගේ අකුණු ආකාර තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේක එකක්. මේක දෙවෙනි එක. මෙන්න නිකන් වාතයට එන එක දෙවෙනි අකුණු වර්ගය. තුන්වෙනි අකුණු වර්ගය තවත් වලාකුලකට හෝ එම වලාකුලටම ගමන් කරන අකුණු. ඒතර දැන් මේකේ අපි මූලිකම දේවල් ටික අපි කතා කරොත් ආපෝසරයක් මෙන්න මෙහෙම කැටි වලාකුළු හැදෙනවා සාමාන්‍යයෙන් මාර්තු අප්‍රේල් ඔක්තෝබර් නොවැම්බර් කාලවලදී මෙන්න මේ වගේ කැටි වලාකුළු හැදෙනවා වහසේ. ඊට පස්සේ මේ වලාකුළු ගාවින් මෙහෙම වාතය ගමන් කරනකොට ඒ වාතය වලාකුළු හරහා ඉහළට ගමන් කරනවා. වලාකුළු හරහා ගමන් කරනකොට වලාකුළු වල තියෙන අර වලාදිය රොන් සහ මෙන්න මේ වලාදිය රොන් සහ මෙන්න මේ හිම කැට. අන්නේ හිම කැට එකිනෙක ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනකොට ස්ථිති විද්‍යුත් ආරෝපණ හටගන්නවා.
ස්ථිති විද්‍යුත් ආරෝපණ හට ගන්නවා. ඒ ස්ථිති විද්‍යුත් ආරෝපණ වලින් ඍණාරෝපණ ටික වලාකුලේ පහළට එකතු වෙනවා. ධනාරෝපණ ටික වලාකුලේ ඉහළට එකතු වෙනවා. ඊට පස්සේ යම්කිසි අවස්ථාවක් වෙනවා වලාකුළට මේක දරා ගන්න බැරි අවස්ථාවක්. අන්න ඒ අවස්ථාවේදී මේ ආරෝපණ වලාකුලෙන් එළියට පනිනවා. ඒක එළියට පනින්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. එකක් තමයි නිකම්ම වායුගෝලයට පනින්න පුළුවන්. වාතයට නිකම් ඔන්නෝම පනින්න පුළුවන්. ඊට පස්සේ ඒක පොළවට එන්න පුළුවන්. පොළවට එන්නත් පුළුවන් මෙන්න මේවා. ඊළඟට තවත් වලාකුලකට යන්න පුළුවන්. එහෙම නැත්නම් එම වලාකුලේම ධන සහ ඍණාරෝපණ එකතු වෙන්න පුළුවන්. ඒතර මේවට අපි නම් කියනවා. බලන්න ඔයයට කියන නම්. මෙන්න මේකට අපි කියනවා පෘථිවි අකුණු. මෙයා පෘථිවි අකුණු. මෙන්න මේවට අපි කියනවා වා අකුණු. නිකම්ම වාතයට නෙමෙයි අනිකුත් වෙන්නේ. ඒතර මේවට අපි කියනවා වලා අකුණු. හරි. ඒතර ඔන්න ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අකුණු ඇති වෙන විදිහ මම කිව්වා, අකුණු වර්ග ටික මම කිව්වා. අකුණු ඇති වෙන විදිහ වර්ග ටික මම කිව්වා. ඒතර මේ ටික දැන් මේ තේරුණාද සංකේත්? ඔව් සර්. තේරුණානේ? මම මේ ඔක්කොගෙම අහන්නේ මම මේක නමක් මම කෙලින්ම බලපු ගමන් දකින්නම කියනවා. එතකොට මේ ඔක්කොමලා කියන්න ඕනේ තේරුණා නම් තේරුණා නැත්තම් නෑ කියලා. හරි. ඒතර මේ විදිහට වලාකුළ මගින් කැටි වලාකුළක් මගින් අකුණු ඇති වෙන්නේ ඔන්න ඔය විදිහට. එතන අපි මේකේ අකුණු ඇති වෙන ආකාරය ඉස්සෙල්ලම ලියා ගන්නවා. බලන්න. හරි මේ තියෙන්නේ අර ආරෝපණයේ වෙච්ච වලාකුළ නේ ආරෝපණයේ වෙච්ච වලාකුළක් ආරෝපණයේ වුණු වලාකුළක්. ඒතර මේ වලාකුළ හරහා මෙහෙම වාතයේ උඩට ගමන් කරලා මේක ඇතුලේ තියෙන අර වලා දියරොන් සහ හිම කැටිති. අන්න ඒවා හිම අංශු කියන ඒවා එකිනෙක ඇතිල්ලිලා මේ ආරෝපණ ඇති වෙලා තියෙන්නේ. පහළට ඍණාරෝපණ එකතු වෙනවා, ඉහළට ධනාරෝපණ එකතු වෙනවා. යම් අවස්ථාවක් වෙනවා මේ ආරෝපණ මේකෙන් පණින අවස්ථාව. ඒතර මේ පණින අවස්ථාව ආරෝපණ පණිනවට අපි කියනවා මේ සිංහලෙන් නමක්. සිංහලෙන් නෙවෙයි අපි සාමාන්‍ය විවහාරයේ භාවිතා කරන ඉංග්‍රීසි නමක්. කාට හරි මතකෙට එනවද? ආරෝපණ පණිනවට කියන නම. ටුස් ටුස් ගාලා අර නිකන් ගින්දර විසිනකොට අපි මොකද්ද කියන්නේ? ඒක සිංහල වචනයක් නෙවෙයි ඉංග්‍රීසි වචනයක්. මේ වචනේ අහලා නැද්ද බලන්න ස්පාක් වෙනවා කියන එක ස්පාක් වෙනවා කියන එක අහලා තියෙනව නේද? අර පොඩි ෂෝට් එකක් තියෙනකොට ටුස් ටුස් ගාලා පණින්නේ එළියට. ඒ ආරෝපණ තමයි එළියට පණින්නේ. හරිද? එතකොට අපි අර ඔයාලා දැකලා තියෙනවද දන්නේ අර බයික් එකේ මේ ප්ලග් එක කියලා එකක් තියෙනවනේ. පිරිමි ළමයි නම් දන්නේ. සංකේත දන්නවද බයික් එකේ ප්ලග් එක? හරියටම තන ෂුවර් නෑ. ෂුවර් නේද? එතකොට මේ බයික් එකේ තියෙන ප්ලග් එක කියලා එකක්. ඒ ප්ලග් එකේ ඔය වයර් එක ගලවලා ගත්තාම ඒ වයර් එක යකඩයකට ලං කරලා ස්ටාර්ට් කරපුවාම ඒ වයර් එකෙන් අපිට අකුණක් යනවා වගේ පේනවා. පොඩක් බලන්න. තාත්තයි බයික් එක ගලවලා අය හදන්න බැරි වෙන්නම ගලවන්න. හරි ගලවලා ඒක ගහලා බලන්න. ඒක අර ඒ ප්ලග් එක ගලවුවාම හරි ලේසි කික් කරන්න. කික් කරන්නත් හරි ලේසි මේ කික් කරන ගමන් පොඩ්ඩක් ඒක අර යකඩ එකට අල්ල බලන්න. හැබැයි ඇඟිල්ල නම් තියන්න එපා කරන්ට් එක වදිනවා. ඊට පස්සේ අර යකඩ එකට වගේ කොහොම අල්ල බලන ටික් 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 ගාලා අකුණු ගහනවා වගේ පනිනවා. මම අද පෙන්නන්නම් ඔයාලට වීඩියෝ එක. එතකොට මේ අපි කියන්නේ ස්පාර්ක් වෙනවා කියන. මේ අකුණු වලින් මේ මොනවාද මේ ආරෝපණ පයින්නටත් ස්පාක් වෙනවා කියලා තමයි කියන්නේ. ස්පාක් වෙනවා කියන්නේ ඒක නාර පොඩි සිද්ධියක්. ඒ වුණාට මේකෙත් සිද්ධ වෙන්නේ ඒ ආරෝපණ පැනීමක් තමයි. ආරෝපණ මේ වලාකුළේ ඉඳලා එළියට පයින්නවා. ඒ කොහෙට පයින්නවද කියලා කියන්න බෑ. මේක සමහරවිට පෘථුවියට එන්න පුළුවන්. පෘථුවියට આવොත් පෘථුවිය අකුණක් කියනවා. මේ වලාකුළ ඇතුළේම හරි තව වලාකුළකට හරි ගියොත් වලාකුණු කියනවා. එහෙම නැත්නම් මේක වාතයට ටිකුත් වුණොත් නිකම්ම අපි කියනවා වා අකුණු කියලා. හරි. ඉතින් අපි බලමු මේ ටික අපි ලියාගමු. බලන්න වලාකුළු තුල හිම ස්පටික හා වලා දියරොන් ඇත. මම ඔක් කිව්වනේ. ඊට පස්සේ වලාකුළු තුලින් පහළ සිට ඉහළට වේගයෙන් සුළං හමායයි.
මේ නිසා හිම ස්පටික හා වලා දියරොන් එකිනෙක ඇතිල්ලීම සිදුවේ. මේ නිසා ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හටගන්නේ. හරි ඔන්න ඔහොම තමයි ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හටගන්නේ. ඊට පස්සේ බලන්න වලාකුළක ඉහළ කොටසේ ධනාරෝපණත් පහළ කොටසේ ඍණාරෝපණත් එක් රැස් වෙනවා. ඒතර මේ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ එකතු වෙන තැනකුත් එපේ. ඒතර ඉහළින් එකතු වෙනවා ධනාරෝපණ පහළට එකතු වෙනවා ඍණාරෝපණ. හරිද? ඒතර ඔයාලා මට කියන්න එපා දැන් ධන ඍණයි ආකර්ෂණය වෙනවනේ කොහොමද එහෙම දෙපැත්තකට එකතු වෙන්නේ කියලා. හරිද? ඒක අර ස්ථಿತಿ විද්‍යුතේ හැටි. එතකොට අර අනික් එක තමයි වාතය කියන්නේ ආරෝපණ එහෙට මෙහෙට ගමන් කරන්න පුළුවන් තැනකුත් නෙවෙයි. ඒ කියන්නේ සන්නායකයක් නෙවෙයිනේ. අන්න ඒක නිසා මේ ධනාරෝපණ ඉහළම එකතු වෙනවා ඍණාරෝපණ පහළම එකතු වෙනවා. යම්කිසි අවස්ථාවක් එනවා ඒ අර ආරෝපණ මේ එහෙම රැඳිලා ඉන්න බැරි අවස්ථාවක්. උපරිම ආරෝපණ එකතු වුණාන් පස්සේ එතකොට ආරෝපණ ටක් ගාලා පයින්. ආරෝපණ ඍණාරෝපණ ටක් ගාලා ධනාරෝපණ පැත්තට පයින්. ඒ වෙලාවට සිද්ධ වෙන දෙයක්. ඒකට එතකන් ආරෝපණ එකතු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. බලන්න විශාල ආරෝපණ ප්‍රමාණය මේ කියලා තියෙන එක විශාල ආරෝපණ ප්‍රමාණයක් එක් රැස් වූ විට වාතය හරහා වුවද වාතයේ සාමාන්‍යයෙන් ආරෝපණ ගමන් කරන්න බෑ විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒ වුණාට විශාල ආරෝපණ ප්‍රමාණයක් එකතු වුනහම වාතය තුලින් වුවද විද්‍යුතය ගලාගෙන යන අවස්ථාවක් එළඹේ. අන්න ඒ වෙලාවට අපි කියනවා එවිට ආරෝපණ පැනීමක් හෙවත් විද්‍යුත් විසර්ජනයක් සිදුවේ. විද්‍යුත් විසර්ජනයක් සිදුවේ. මෙන්න මේකට අපි කියනවා අකුණක් ඇතිවීම කියලා. හරි? දැන් මෙන්න මේක තමයි ලියන්න තියෙන්නේ ඔයාලගේ ඔය හිස්තැන. මම මේක සම්පූර්ණයෙන් ලියන්න තිබ්බේ මේක කතන්දරයක් වගේ මතක තියෙන්න ඕන. හරි? ඒතර මේක ලියන්න ඔයාලගේ ඔය තියෙන අකුණු ඇති වෙන ආකාරය කියන එක යටතේ මේක ලියාගන්න. කොමීට වඩා නැහැ. එච්චර තමයි තියෙන්නේ. අකුණු ඇති වෙන ආකාරය යටතේ ඔය ටික ලියන්න. තුන් දෙනෙක් නැහැ නේ කවුද නැත්තේ? ලහිරු නෑ. චාලි නැද්ද? මෙත්මි නෑ. ලහිරුයි මෙත්මි ශාලි නෑනේ. ශාලිලා මැසේජ් එකක් දාලා තිබ්බා රෙකෝඩින් එක දාන්න කියලා. ලහිරු අමතක කරනවානේ හරියට ඒකවත් දන්නේ නැහැ බලන්න. හර්ෂ කීයටද පන්ති තියෙන්නේ? ඊළඟට ආය පන්ති නෑ සර්. අය පන්ති නේද? එහෙනම් වෙලාව ඇහුවේ. නිකන්. ඉවරයි නේද? ආ.
හරිනේ ලිලියට නැත්තම් කියන්න සර් තව නැහැ සර්. ආ ඉදාර මේ අපිට ප්‍රශ්නයක් ආවනේද නැනෝ කරනකොට අර රත්තරන් වල නැනෝ අංශු කියන එක අර ගෝල්ඩ් නැනෝ පාටිකල්ස් කියන එක මොකද්ද කියන එක. ඒකේ මේ තියෙන්නේ මෙහෙමයි මේ ගෝල්ඩ් නැනෝ පාටිකල්ස් කියන්නේ දැන් අපි රත්තරන් වල අපි රත්තරන් කුඩාමාංශුව පරමාණුව කියලා ගත්තට පරමාණු විදියට නෙවෙයි තියෙන්නේ පරමාණු විදියට නෙවෙයි පරමාණු ගොඩක් එකතු වෙලා හැදිච්ච අංශු විදියට තමයි රත්තරන් තියෙන්නේ. ඒ අංශු ගොඩක් එකතු වෙලා තමයි රත්තරන් කෑල්ලක් හැදෙන්නේ. ඒතර රත්තරන් වල තියෙන්න පුළුවන් කුඩාමාංශුව කියන එක මේ තනි පරමාණුව නෙවෙයි. තනි පරමාණු වල විශාලයි. ඒ කියන්නේ පරමාණු 1000ක් විතර එකතු වෙලා හැදිච්ච අංශු විදියට තමයි රත්තරන් තියෙන්නේ. හැබැයි ඒ අංශුත් නෙවෙයි නැනෝ පාටිකල්ස් කියන්නේ නැනෝ අංශු කියලා කියන්නේ රත්තරන් පරමාණු සාමාන්‍යයෙන් 40ක් විතර එකතු වෙලා හැදිච්ච අන්න වගේ කුඩා අංශුව. අංශුව කුඩයි. එච්චරයි තියෙන වෙනස. එතන නැනෝ පාටිකල් එක නැනෝ අංශුවක විස්කම්භය වෙන්නේ සාමාන්‍යයෙන් මේ නැනෝමීටර් 5ක් විතර. නැනෝමීටර් 5ක විතර විස්කම්භයක් තමයි නැනෝ අංශුවක තියෙන්නේ. එතන නැනෝ 5යි, නැනෝ 10, නැනෝ 20, නැනෝ 30, නැනෝ 70ට විතර එනකන් නැනෝමීටර් 70ට විතර එනකන් නැනෝ අංශු කියලාම තමයි ගන්න. නැනෝ පාටිකල් කියලා තමයි ගන්නෙ. ඒ එක එක ඒවාට එක එක වර්ණ තියෙනවා, එක එක රසායනික ගුණ තියෙනවා. දැන් අපි ගත්තොත් නැනෝමීටර් 5 නැනෝ අංශු වලින් හැදිච්ච රත්තරන්. ඒවා රෝස පාට. රෝස පාට කියන්නේ නිකන් අර රතු පාටක් වගේ තමයි තියෙන්නේ. ඒවා නැනෝමීටර් 70කින් හැදිච්ච නැනෝ අංශු. නැනෝමීටර් 70ක් විස්කම්භයේ තියෙන නැනෝ අංශු ගත්තොත් එයාලගේ සාමාන්‍ය දම් පාටක් වගේ පේන්න ගන්නවා. අනේ වගේ එක එක ලක්ෂණ තියෙනවා. මම ඊට පස්සේ ඒක බැලුවා ටිකක් වැඩිපුර මේ අපි හිතනට වැඩිය ගොඩාක් ප්‍රයෝජන තියෙනවා රත්තරන් වල නැනෝ අංශු වල. ඒ කියන්නේ අර මෙයාලගේ අර රසායනික අර මේ ගුණාංගයන් එහෙම සම්පූර්ණයෙන් වෙනස් වෙනවානේ. ඒ වෙනස් වුණාම මේ හරිම අමුතු දේවල් සිද්ධ වෙනවා. මම ඒවා වෙලාවක් තියෙන වෙලාවක් කියන දැන් මේ පාඩම් ටික ඉවර කරන්න ඕන නිසා අපි යමු. හරි? මම කියන්නම් පස්සේ වෙලාවක් ආපුවාම. හරි. ඊළඟට යමුනේ. ඉවර නැත්නම් කියන්න. හරි. බලන්න මේ තියෙන්නේ මේ අකුණු වර්ග ටික. අකුණු වර්ග ටික මේ තියෙන්නේ මුලින්ම වලාකුළු. වලාකුණු කියලා කියන්නේ වලාකුළක ඉඳලා තවත් වලාකුළකට ගමන් කරන අකුණු. වලාකුණු කියන්නේ වලාකුළක ඉඳලා තවත් වලාකුළකට ගමන් කරන අකුණු වර්ග. මේ තියෙන්නේ වලාකුළු. ඒක සමහරවිට මේක වලාකුළ ඇතුළෙම සිද්ධ වෙන්නත් පුළුවන්. හරිද? බලන්න ආරෝපිත වලාකුළක් ඇතුළත ප්‍රදේශ දෙකක් අතර හෝ වෙනස් ආරෝපණ සහිත වලාකුළු දෙකක්. එතන මෙන්න මේ වගේ වලාකුළු දෙකක් එක ළඟට ආවොත් මේ වලාකුළු දෙක අතර වලාකුණක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ සිදුවන ආරෝපණ පැනීම වලාකුණක් කියලා හඳුන්වනවා. එතකොට වලාකුණක් කියලා කියන්නේ වලාකුළු අතර සිද්ධ වෙන ආරෝපණ පැනීම. ඊළඟට වාකුණු. වාකුණු කියලා කියන්නේ අකුණ පනින්න ඕනේ වාතයට. වාතයට තමයි පනින්න ඕනේ. එතකොට වාතයට පනිනකොට වලාකුළේ ඉඳලා කෙලින්ම නිකන් වායු ගෝලයට අකුණ පනිනවා. අකුණ වායු ගෝලයට පනිනවා. එතකොට එහෙම පනිනකොට අපි එකට කියනවා වා අකුණු කියලා. වලාකුළක එක්රැස් වූ විද්‍යුත් ආරෝපණ අවට වාතයට පැනීමක් සිදු වේ. එය වා අකුණක් නම් වේ. හරි. එතකොට මේ වගේ අපිට වා අකුණු මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඕවා අපිට පේනවා. ඒ කියන්නේ අපි අකුණු ගහන ලාට එළියට ගිහලා පොඩ්ඩක් බැලුවොත් ඒක පේනවා. හරි? ඒක බලා ගන්න පුළුවන්. එතකොට අර සමහරවිට අපිට පේනවා වලාකුළු ඇතුළෙම එළි විහිදෙනවා. එළියක් විතරයි අපිට පේන්නේ. නිකන් අර ආලෝකයක් විහිදෙනවා. ඒ තියෙන්නේ වලාකුළු. වලාකුණු තමයි තියෙන්නේ. වාකුණු අපිට පේනවා ඉරක් යනවා කොහොම. ඉරක් කොහොම යනවා. හැබැයි පොළොවට එන්නේ. හරි? එතකොට පොළොවට එන්නේ මෙන්න මේ අකුණු. මෙන්න මේවා තමයි පොළොවට එන්නේ. පෘථිවි අකුණු. පෘථිවි අකුණු කියන්නේ බලන්න ආරෝපිත වලාකුළක් පොළවේ යම් ස්ථානයකට ඉහළින් පවතින විට වලාකුළෙහි
පහළ කොටසේ එක් රැස් වී ඇති ඍණාරෝපණ. මෙන්න මේ ඍණාරෝපණ වල බලපෑම නිසා පොළවේ ධන ආරෝපණ හටගනී. එතකොට මෙන්න මේ ඍණාරෝපණ වල බලපෑම නිසා හරි මේ වලාකුළු එකතු වෙන ඍණාරෝපණ වලාකුළේ පහළ එකතු වෙන ඍණාරෝපණ මේ වලාකුළු පොඩ්ඩක් වැරදි. හරි. එතකොට වලාකුළේ පහළ එකතු වෙන ඍණාරෝපණ මේ ඍණාරෝපණ බලපෑම නිසා අපි දන්නවා ස්ථිති විද්‍යුත් ආරෝපණයේදී ධන කියන ඒවා ආකර්ෂණය කරගන්න. එතකොට පොළවේ තියෙන ධන ආරෝපණ මේ ඉහළට ආකර්ෂණය කරගන්නවා මේ. හරි ආකර්ෂණය කරගෙන එක අවස්ථාවක් වෙනවා මෙන්න මේ වාතය හරහා පොළවට ආරෝපණ පනින අවස්ථාව. ධන ඍණ ආකර්ෂණය වෙනවනේ. එහෙම ටක් ගාලා පනිනවා. එතකොට පනිනකොට අපි එකට කියනවා පෘථිවි අකුණක් කියලා. එතකොට වලාකුළෙහි සහ පොළවේහි ආරෝපණ ප්‍රමාණය අධික වූ විට යම් අවස්ථාවකදී වලාකුළෙහි සිට පොළවට ඍණ ආරෝපණ පැනීමක් සිදු වේ. මෙය පෘථිවි අකුණක් නම් වේ. මේ පෘථිවි අකුණක් කියලා හඳුන්වනවා. එතකොට මේ තියෙන්නේ පෘථිවි අකුණ. එතකොට මේකට මම හිතන්නේ ground lightning කියලා crowd ground lightning නේ crowd ground lightning මං හිතන්නේ. ඔයාලගේ cover page එකේ දාලා තියෙනවා. ඔව් crowd to ground lightning. crowd to ground lightning. ඒතර ඒකේ ඒ විදිහට තමයි කියන්නේ. ඒතර ඒකේ මේ ඊළඟට බලන්න මේ තියෙන්නේ අකුණු වර්ග 3. අකුණු වර්ග 3 තමයි මේ තියෙන්නේ. ඊළඟට අකුණ සහ ගිගුරුම් හඬ කියන එක. අකුණු සහ ගිගුරුම් හඬ කියන එක ඔයාලා දැනගන්න ඕනේ. අකුණක් කියන්නේ මොකද්ද? ගිගුරුම් හඬක් කියන්නේ මොකද්ද? මේ දෙක එකම අවස්ථාවේ ඇති වෙන දෙකක්. ඒ වුණාට අපේ කනට එනකොට එකක් ටිකක් පරක් වෙනවා. නේ? අපේ කනට එනකොට එකක් ටිකක් පරක් වෙනවා. අපි ගාවට එනකොට. අපේ මෙහෙමනේ බලන්න අකුණක් ඇති වෙනකොට යම්කිසි ස්ථානයක අකුණක් ඇති වෙනකොට මහා විශාල ශබ්දයක් ඇති වෙනවා. ඒ ශබ්දය ඇති වෙන්නේ මේ අකුණක් කියන්නේ ඊටාම උෂ්ණත්වයේ අධික දෙයක්. ඒ අකුණක් ගහන තැනක බලන්න මේ කියලා තියෙන දේවල් මේ ලක්ෂණ ටික බලන්න. පෘථිවි අකුණක වෝල්ටීයතාවය වෝල්ට් මිලියන 10ක් විතර. අපේ ගෙදරට එන්නේ වෝල්ට් 250ට අඩු කරන්ට් එකක් තමයි එන්නේ. වෝල්ට් 250ට අඩු කරන්ට්. ඒතර අපේ විදුලි බලාගාරයක නිපද වෙන්නේ වෝල්ට් සාමාන්‍යයෙන් 2,20,000ක් විතර උපරිම වෝල්ට් 2,20,000ක් විතර තමයි විදුලි බලාගාරයේත් නිපද වෙන්නේ. ඊට පස්සේ ගෙදරට එනකොට ඒක වෝල්ට් 220ට 230ට අඩු කරලා තමයි ගෙදරට එවන්නේ. එතකොට ඒ කරන්ට් එක වැදුනහම වෙන දේ අහන්න ඕනේ නැහැ නේද? වෝල්ට් 220ට වැදුනහම වෙන දේ අහන්න ඕනේ නැහැ. ඒක භයානක වැඩක්. ඊට පස්සේ අකුණක් වැදුනහම කතා කරන්නවත් ඕනේ නැහැ. වෝල්ට් මිලියන 10ක් වදින. ඊට පස්සේ බලන්න එහිදී ඇම්පියර් 25000ක විතර ධාරාවක් එනවා. දැන් ගෙදරට එන්නේ වැඩිම වුණොත් එහෙම ඇම්පියර් 30ට වැඩිය ආවොත් ගෙදර තියෙන බඩු ඔක්කොම පිච්චෙනවා. ඒ තරමට ලොකු කරන්ට් එකක්. ඉතින් මෙතන බලන්න ඇම්පියර් 25000ක් එනවා. ඒතර විශාල විදුලියක් මේක. ලොකු විදුලියක් කියනවා මේ ලංකාවේ නෙවෙයි. අර නිව්යෝක් නගරයකට දවස් ගානකට කරන්ට් එක දෙන්න පුළුවන්ලු එක අකුණකට දෙන්න පුළුවන්. ඒ වගේ ශක්තියක් එක අකුණක තියෙනවා. හැබැයි අකුණක එන විදුලිය කොහොමද රඳවගන්නේ කියන එක කවුරුත් දන්නේ නැහැ. ඒකට එහෙම දෙන්න පුළුවන්. ඒ තරමට ලොකු ශක්තියක් අකුණක තියෙනවා. හරි. එතකොට මේ අධික විද්‍යුත් ධාරාව ඉතා කෙටි කාලයක් තුලදී වාතය හරහා ගලා යනවා. එතකොට වාතය හරහා හරිම වේගෙන් මේ විද්‍යුත් ධාරාව පොළවට එනවා. එහෙන් පොළවට එනකොට ඒ අකුණ වදින තැන විශාල උෂ්ණත්වයක් හට ගන්නවා. බලන්න සෙල්සියස් අංශයක් ගත්තොත් 30000 කියලා කියන්නේ සූර්යාගේ මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 5000ක් 6000ක් අතර තමයි තියෙන්නේ. සූර්යාගේ මතු පිට ඇතුළේ නෙමෙයි මතු පිට උෂ්ණත්වය. එතකොට මේක ඒ වගේ 4-5 ගුණයක් වැඩි උෂ්ණත්වය. නේ? හරිම කෙටි කාලයකින් අර පරිසර උෂ්ණත්වය සාමාන්‍ය සෙල්සියස් අංශක 20-30 අතර යන්නේ. එතන අන්න ඒ වගේ උෂ්ණත්වයක ඉඳලා කෙලින්ම 30000ට යනකම් සෙල්සියස් වැඩි වෙනවා. එකපාරට වැඩි වෙනවා. එහෙම වැඩි වෙනකොට ඒ ළඟ තියෙන වාතය එකපාරට ප්‍රසාරණය වෙනවා. එකපාරට ඔහම ප්‍රසාරණය වෙනවා. එතකොට අර මේ උෂ්ණත්වය වැඩි වෙනකොට වාතය ප්‍රසාරණය වෙන හින්දා තමයි ඕක වෙන්නේ. හරි? උෂ්ණත්වය වැඩි වෙනකොට වාතය ප්‍රසාරණය. අපි දන්නවා ගිනි ගොඩක් ගහපුවාම ගහක් යට ගහේ උඩ කොළ හෙල්ලෙනවා. ඒ කියන්නේ වාතය ප්‍රසාරණය වෙලා ඉහළ නගිනවා. ඒක තමයි වෙන්නේ. අර ගිනි ගොඩක් කියන්නේ පොඩි උෂ්ණත්වයක්නේ. මේක ඒ වගේ නෙවෙයිනේ. මේක විශාල උෂ්ණත්වයක්. ඒක නිසා වාතය විශාල වශයෙන් ප්‍රසාරණය වෙනවා. ඒතර වාතය ප්‍රසාරණය වෙනවා කියන්නේ අන්න ඒක කම්පනය. ඒතර වාතයේ කම්පනයක් ඇති වෙනවා. කම්පනය නිසා ශබ්දයක් ඇති වෙනවා. ඒතකොට තමයි මෙන්න මේ ගිගුරුම් හඬ ඇති වෙන්නේ. අපි දන්නවානේ ශබ්දය කියන එක ඇති වෙන්නේ කම්පනය නිසා.
අර විශාල උෂ්ණත්වයක් කෙටි කාලයකදී ලැබෙන නිසා විශාල කම්පනයක් හටගන්නවා. ඒ කම්පනය නිසා ගිගුරුම් හඩක් ඇති වෙනවා. හරි. එතකොට මේ සිද්ධිය සරලව කිව්වොත් එහෙම මේ ගිගුරුම් හඩ කියන එක ඇති වෙන්නේ කොහොමද කියන එක මෙන්න මේ අධික විද්‍යුත් ධාරාවක් වාතය හරහා ගමන් කරනකොට මෙන්න මේ අකුණ ගමන් කරන අකුණ වදින තැන සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 30000ට විතර උෂ්ණත්වය වැඩි වෙනවා. ඉහළ උෂ්ණත්වයක් ඇති වෙනවා. එතකොට ඒක නිසා ෂණිකව වාතය ප්‍රසාරණය වෙනවා. හරි. එතකොට මේ ප්‍රසාරණය වීම නිසා ඇතිවෙන කම්පනය අපිට ඇහෙනවා ගිගුරුම් හඬක් විදිහට. ශබ්ද තරංගයක් විදිහට අපේ කනට එනවා. හරි. එතකොට සාමාන්‍යයෙන් ශබ්දය ගමන් කරන්නේ වාතය හරහා මේ ටිකක් අඩු ප්‍රවේගයකින් සාමාන්‍යයෙන් අඩු ප්‍රවේගයෙන් තප්පරයකට මීටර යනවා 350ක් විතර. තප්පරයකට මීටර 350ක් විතර යනවා වාතය. වාතය හරහා ශබ්දය ගමන් කරනවා තප්පර එකකදී මීටර 350ක්. හරි. එතකොට අර අපිට අකුණ ගහපු තැන ඉඳලා තප්පරයක් යනවා නම් සද්ද ඇහෙන්න අපි දන්නවා මීටර 350ක් යහින් තමයි අකුණ වැදිලා තියෙන්නේ. නේ? තප්පරයකට මීටර 350ක් යනවනේ. ඊට පස්සේ කිලෝමීටර් 3-4ක් ඈත තිබුණොත් එහෙම අපිට අකුණ ඇහෙන්න තප්පර 2-3ක් යනවා. තප්පර 2-3ක් යනවා අකුණ ඇහෙන්න. හැබැයි අකුණ වැදිලා ඉවරයි. අකුණ වැදිලා ඉවරයි. තප්පර 3-4ක් යනවා අපේ කනට එන්න ශබ්ද. නේ? ඒතර ඒත් එක්කම අකුණේ ආලෝකයක් එනවනේ. අකුණේ ආලෝකය කෙලින්ම වැදිච්ච ගමන් අපේ ඇහැට එනවා. මොකද ආලෝකයේ වේගය ඊටාම ඉහළයි. සාමාන්‍යයෙන් අපි කියන එක ලක්ෂ 3ක් විතර කියලා. තප්පරයට මීටර ලක්ෂ 3ක් විතර යනවා ආලෝකය. ඒක නිසා ඊටාම වේගෙන් අපේ ඇහැට එනවා ආලෝකය. ඒතර ශබ්දේ එන්නේ ටිකක් පරක්කු වෙලා ආලෝකය ඊටාම වේගෙන් ඇහැට එනවා. ඒක නිසා අර අපිට එළිය කලින් පේනවා සද්දේ පස්සේ ඇහෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් ටීවී එක දාගෙන අකුණ ගහන වෙලාවට රිමෝට් එක මෙහෙම අතේ තියන් ඉන්නවා අර ඕෆ් කරන බටන් එක කොහොම අල්ලගෙන නේ. එහෙමනේ සාමාන්‍ය අත්දැකීම් තියෙනවානේ. එහෙම වෙනවා ඇතිනේ. ඒතර ඕෆ් කරන ආස වැඩසටහනක් තියෙනවා ටීවී එකේ බලන්න. එතකොට අපි කරන්නේ මොකද්ද? රිමෝට් එක මෙහෙම අතේ තියාගෙන ඕෆ් කරන බටන් එකට ඇඟිල්ල තියාගෙන ඉන්නවා. සද්ද ඇහිච්ච ගමන් ඕෆ් කරන්න කියලා. සද්ද ඇහිච්ච ගමන් ටක් ගාලා ඕෆ් කරනවා. සද්ද ඇහිච්ච ගමන් ඕෆ් කරලා වැඩක් නැහැ නේද? ඒතකොට නේද? ඒ කියන්නේ සද්ද ඇහෙනවා කියන්නේ අකුණ වැදිලා ගොඩක් වෙලා. ඒක නිසා ඒක කරන්න එපා. මේ ඒක සමහරු කරන වැඩක්. ඔයාලා කරන්නේ නැද්ද ඒක? සමහරු කරන වැඩක් කොහොම බටන් එක තියාගෙන ඉන්නවා සද්ද ඇහිච්ච ගමන් ටක් ගාලා ඕෆ් කරනවා. එතකොට ඒක හරියන්නේ නැහැ. මොකද සද්ද ඇහෙනවා කියන්නේ අකුණ වැදිලා ටිකක් වෙලා කියන එක තමයි. අකුණ වැදිලා ටිකක් වෙලා. ඒ කියන්නේ සද්ද ඉස්සෙල්ලා අපේ කනට ආලෝකයේ ඉස්සෙල්ලා අපේ කනට එනවා. සද්ද එන්නේ ටිකක් පරක්කු වෙලා. හරි. එතකොට ඒක කියලා තියෙනවා මෙහෙම පෘථිවි අකුණක වෝල්ටීයතාවය වෝල්ට් මිලියන 10ක් විතර වෙනවා. ඇම්පියර් 25000ක් විතර ධාරාවක් ගලා යනවා. ඊට පස්සේ ඒක නිසා කෙටි කාලයක් තුර ලොකු විද්‍යුත් ධාරාවක් ගලා යන නිසා ඉහළ උෂ්ණත්වයක් හට ගන්නවා. ඒ උෂ්ණත්වය නිසා වාතය ෂණිකව ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙලා කම්පනයක් හට ගන්නවා. ඒ කම්පනය ශබ්ද තරංගයක් විදිහට අපේ කනට එනවා. ඕක තමයි ගිගුරුම් හඬ කියලා කියන්නේ. හරි. ආලෝකයේ පළමුව පෙනී ශබ්දයේ පසු ඇසීමට හේතුව ආලෝකයේ වේගය ශබ්දයේ වේගයට වඩා ගොඩාක් වැඩි නිසා. ඒ කියන්නේ බොහෝ සෙයින් වැඩි. ආලෝකය ගමන් කරනවා තප්පරයට මීටර ලක්ෂ මං කිව්වා ලක්ෂ 5ක් කියලා මම කිව්වේ නේ. ලක්ෂ 5ක් නෙවෙයි. ලක්ෂ 3ක් නෙවෙයි. 3 වැඩි කිරීම 10 8. හරි. කිලෝමීටර තමයි ලක්ෂ 5 ගමන් කරන්නේ. තප්පරයට කිලෝමීටර ගත්තොත් ලක්ෂ 5ක් ගමන් කරනවා ආලෝකය. එතකොට ශබ්දය ගමන් කරන්නේ තප්පරයට මීටර 300 ගන්න. 320ක් විතර. ඒක නිසා ආලෝකය ඉතා වේගයෙන් ගමන් කරනවා. ඒ ගමන් කරනකොට අපේ ඇහැට ඉස්සෙල්ලා ආලෝකය එනවා ශබ්දය අපේ කනට එන්න ඉස්සෙල්ලා. වැඩේ තේරුණාද හර්ෂ? ඔව් සර්. නේ. එතන මේක අපි ලියාගමු. අකුණු හා ගිගුරුම් හඬ කියන එක යටතේ. අකුණ සහ ගිගුරුම් හඬ. පෘථිවි අකුණක වෝල්ටීයතාවය වෝල්ට් මිලියන 10ක් පමණ වේ. එහිදී ඇම්පියර් 225000ක පමණ ධාරාවක් ගලා යයි.
සර් මේක 30000යි නේද 3 ලක්ෂය නෙමෙයිනේ ඔව් මොනවද 30000 මේ අධික විද්‍යුත් ධාරාකිත කඩිකාරත්වය තුරදී වාතය ගණනයට වාතය ඉතා ඉහළ උෂ්ණත්වයක් හටගනී 30000 යෝ 3 ලක්ෂය කියලා කිව්වම ඒ වේගය ආලෝකයේ වේගය තමයි ලක්ෂ 3ක් කියලා කිව්වේ කිලෝමීටර් නෑ නෑ සර් එතන අර 100කටත් ඉස්සරහින් ඔව් ඔව් එතන පොඩ්ඩක් අර සෙල්සියස් ඒ සෙල්සියස් තියෙන්නේ මට ඒක කියන්නම කියලා හිතන් හිටියම පොඩ්ඩක් අර PowerPoint එකේ ඔය බිඳුව උඩට ගන්න චුට්ටක් අමාරුයි මම ඒක නිසා ඔක කියන්නම් කියලා හිතන් හිටියා මට කියන්න අමතකුණා ඔය බිඳුව උඩට ගන්න පොඩ්ඩක් අර ෆෝමියුලා ගිහිල්ලා වැඩ ටිකක් තියෙනවා ඒක නිසා මම මේක එහෙම්ම තියලා කියන්නම් කියලා හිතන් හිටියා මේ සෙල්සියස් වල බිඳුව තමයි මෙතන තියෙන්නේ සෙල්සියස් වල බිඳුව සෙල්සියස් අංශක කියපුවම බිඳුවක් දානවනේ ඒක තමයි තියෙන්නේ හරි හරිද සර් ටිකක් දෙන්න හරි හරි සර් ඊළඟට අපි බලමු අකුණු සහ ගිගුරුම් හඬට පස්සේ පොඩ්ඩක් ඉන්න සර් හරි හරිද හරි සර් එතකොට ඊළඟට අපිට තියෙන්නේ කොහොමද මේ අකුණක් භූගත වෙන්නේ කියන එක මම ඒක ඔයාලට සම්පූර්ණ නෝට් එක දීලා තියෙන නිසා මම පොඩ්ඩක් ඔයාලට මේ කියලා දෙන්නම් බෝඩ් එකේ ඇඳලා මේ කොහොමද ඒක සිද්ධ වෙන්නේ අකුණක් භූගත වෙන්නේ කොහොමද කියලා
හරි අකුණු භූගත වෙන ආකාරය පොඩ්ඩක් බලන්න ඒක තියෙන්නේ මේ අකුණු භූගත වෙන ආකාර හතරක් තියෙනවා අකුණු භූගත වෙන්න පුළුවන් ආකාර හතරක් තියෙනවා අකුණක් භූගත වෙනවා කියලා කියන්නේ මේ අකුණක් පොළවට එනවා කියන්නේ. ඒ කියන්නේ ඕකෙදි මේ අකුණක් පොළවට එන ක්‍රම තුනක් තියෙනවා හතරක් තියෙනවා කියලා තමයි ඔකෙන් කියන්නේ. ඒ කියන්නේ අකුණක් වැවිලා අපිට වදින්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. අකුණක් වදින්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. ඒතර බලන්න ඒක වදින ක්‍රම හතරේ නම් ටික බලන්න. නම් ටික බලපුවම ටිකක් තේරෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. මුලින්ම තියෙනවා ඍජු අකුණු. ඍජු අකුණු කියන එක ගැන කතා කරන්න දෙයක් නැහැ. නේ? පාර යනකොට කෙලින්ම අකුණක් ගැහුවා ඔලුවටම ගැහුවා. කෙලින්ම ඉතින් හිතන්නවත් දෙයක් නැහැ නේ. කියන්නේ අකුණක් කියන්නේ සෙල්සියස් අංශක 30000යි නම් උෂ්ණත්වය ඒ 30000ම අපිට දැනෙනවා. ඉතින් මේ මනුස්සයා ගැන කතා කරන්න දෙයක් නැහැ. එහෙම අකුණක් වැදුනොත් එහෙම අය ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒතර ඔයාලා දැකලා තියෙන සමහරවල පොල් ගස් වලට එහෙම වැදිලා තියෙනවා අකුණු. කෙලිම පොල් ගහ මේ විනාශයි. අය ගන්න දෙයක් නැහැ පොල් ගහයි. ඒතර පොල් ගහට වැදුනහම ඒ වටේ තියෙන පොල් ගස් වලටත් ඒකේ හානිය සිද්ධ වෙනවා. වටේ තියෙන පොල් ගස් වලටත් ඒ හානිය සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි ඊළඟට කතා කරමු. හරි දැන් අපි ඒකේ එකින් එක කතා කරගෙන යමු මුලින්ම තියෙනවා මේකේ ඍජු අකුණු ඍජු අකුණු කියලා කියන්නේ කෙලින්ම ඇවිල්ලා අකුණ වදින එක අපිට බලන්න ඒකේ තියෙනවා තනිතලා බිමක හුදකලා වූ මිනිසෙක් තනිතලා බිමක හුදකලා වූ මිනිසෙක් මිනිසෙකුට ගසකට හෝ ගොඩනැගිල්ලකට අකුණක් වැදී වැදීම ඍජු අකුණක් කියලා හඳුන්වනවා. එක්ක මිනිහෙකුට එක්ක ගසකට එක්ක ගොඩනැගිල්ලකට කෙලින්ම ඇවිල්ලා අකුණ වදින එක තමයි ඍජු අකුණ කියලා කියන්නේ. මේ වගේ ලක්ෂණය තමයි සාමාන්‍යයෙන් තනිතලා බිම් වල ඉන්න කට්ටියට තමයි ඔක වදින්නේ. වටේ මුකුත් උස ඒව නැත්තම් කෙලින්ම ගෙවිලා අපි තමයි කියන්නේ අපි සාමාන්‍යයෙන් අර අකුණ වදිද්දිත් අර වගේ තමයි. අපි මෙහෙම හිතුවොත් දැන් අපි තනිතලා බිමක ඉන්නවා නම් අපි උසම එක්කෙනා වෙන්න හොඳ නැහැ. උසම එක්කෙනා වෙන්න හොඳ නැහැ. අපි උසම එක්කෙනා නම් අපිට තමයි අකුණ එන්නේ. හරි? අපි සාමාන්‍යයෙන් තනිතලා බිමක ඉන්නවා නම් අපි බිමට පාත් වෙලා දිගා වෙලා තමයි ඉන්න ඕනේ. මොකද අපිට වඩා උස්සේව තියෙන්න ඕනේ අකුණ වදින්න. අකුණ වදින්නේ එතකොට ඒවට. අපි තනිකරම පිට්ටනියක වගේ හිටගෙන ඉන්නවා නම් අපි තමයි උසම පුද්ගලයා. කෙලින්ම අපිට තමයි අකුණ ඇවිල්ලා වදින්නේ. අන්න ඒ වගේ හිටගෙන හිටියොත් එහෙම අපිට මෙන්න මේ ඍජු අකුණ කියන ඒවා වදින්න. හරි? ඍජු අකුණ කියන ඒවා වදින්න. එතන මෙහෙම මිනිස්සයා ඉන්නවා. හරි මෙහෙම ඉන්නවා ඔය hina වෙලා ඉන්නවනේ ඊට පස්සේ hina වෙලා ඉන්න එකපාරට මෙහෙම තනි කෙලින් ඇවිල්ලා ඔහොම අකුණක් වදිනකොට ඔහොම වෙනවා එතකොට මේක ඍජු අකුණක් කියලා අපි හඳුන්වනවා ඊට පස්සේ බලන්න මෙහෙම මිනිසෙකුට ඍජු අකුණක් වැදුනහොත් අකුණු විදුලි ධාරා මිනිසාගේ ශරීරය තුලින් පොළවට සම්ප්‍රේෂණය වෙනවා එතකොට මේ පුද්ගලයාගේ ශරීරය තුලින් මෙහෙම පොළවට සම්ප්‍රේෂණය වෙනවා පොළවට මේ අකුණ සම්ප්‍රේෂණය වෙනවා සාමාන්‍ය අකුණ එන්නේ පොළොවටම යන්නනේ යන්න බලාගෙන එන්නේ පොළොවටම යන්න බලාගෙන එන්නේ. ඒතර අපේ ශරීරයේ තියෙනවා නම් ශරීරය හරහා පොළොවට යනවා. ශරීරය හරහා පොළොවට යනවා. ඒතර කෙලින්ම ශරීරයේ ඇතුලේ තියෙන අවයව සියල්ල උණු කරගෙන පුච්චගෙන තමයි ඇතුලට යන්නේ. මේ මෙහෙම පොළොවට ගමන් කරන්නේ. ඒතර අන්න එතකොට ඒ කියන්නේ ඒ මනුස්සය ගැන කතා කරන්න දෙයක් නැහැ. අභ්‍යන්තර අවයවයන් ටික ඔක්කොම ටික විනාශ වෙලා යනවා. ඊළඟට මේකෙන් සිද්ධ වෙන්න පුළුවන් හානිය බරපතලයි. බරපතල හානියක් සිද්ධ වෙන්න පුළුවන්. හිතන්නකෝ මේ පොල් ගහකට වැදුනා කියලා. පොල් ගහකට අකුණක් වැදුනා. පොල් ගහකට අකුණක් වැදුනහම මෙහෙම මේ පොල් ගහ දෙකට සමහරවිට දෙකට බෙදෙනවා. මෙහෙම කැඩිලා දෙපැත්තට කැඩිලා යනවා. ඊට පස්සේ මෙන්න මේ වටේ තියෙන පොල් ගස්, වටේ තියෙන තනකොළ අන්න ඒවත් මැරෙනවා සමහරවිට. වටේ තියෙන තනකොළත් මැරෙනවා. මේකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි අකුණක් වදින වෙලාවට ළමයි මේ වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. මම මේ පාඩමට අදාළ එකක් නෙවෙයි කියන්නේ ඒවට හරි වැදගත් එකක්. හරි? ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා NO2 කියන වායුව හදනවා. NO2 කියන වායුව හදනවා. ඕක සාමාන්‍යයෙන් වෙන වෙලාවලට හැදෙන්නේ නැහැ. නිකන් වායු ගෝලයේ ඕන තරම් නයිට්‍රජන් තියෙනවා 178ක්, ඕන තරම් ඔක්සිජන් තියෙනවා 121ක්. ඒ වුණාට ওই ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. අකුණක් වදින වෙලාවට තමයි ওই ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අකුණක් වදින්නේ වැහි වෙලාවටනේ. වැහි වෙලාවට තමයි අකුණක් වදින්නේ. එතකොට මේ ෂණිකවම මේ NO2 කියන එක ජලයේදී වෙලා වතුර තියෙනවනේ වල තරම් ජලයේදී වෙලා හැදෙනවා මෙන්න මේ අම්ලය HNO3. මේ අම්ලය. මේ අම්ලේ නම දන්නවද කවුරුද? HNO3 කියන්නේ
විද්‍යාගාරයේ තියෙන ප්‍රබලම අම්ල තුනෙන් එකක්. මේකට කියනවා අපි නයිට්‍රික් අම්ලය කියලා. නයිට්‍රික්. විද්‍යාගාරයේ තියෙන නයිට්‍රික්, සල්ෆියුරික්, හයිඩ්‍රොක්ලෝරික් නේ. එතකොට ඒකෙන් ප්‍රබලම අම්ල තුනෙන් එකක් තමයි මේ හැදෙන්නේ. එතකොට බලන්න අකුණක් ගහනකොට ඔන්න ඔය අම්ලය හැදෙනවා. අම්ලය හැදුන ගමන් අපි කියනවා ඒකට සාමාන්‍ය ව්‍යවහාරයේ මේ අම්ලයට කියනවා මේ ගිනි වතුර කියලා. ගිනි වතුර. ඒ කියන්නේ අකුණක් ගහන ළඟ හිටියොත් එහෙම මේ අම්ලය වැටිලා පිච්චෙනවා. සිජු අකුණක් ගහන වෙලාවක ළඟ හිටියොත් ඔය අම්ලය ඇඟට වැටිලා පිච්චෙනවා. එතකොට මේ අම්ලය මේ වටේ තියෙන ශාක වලට තනකොළ වලට වැටෙනවා. වැටුණාන් පස්සේ ඒ තනකොළත් පිලිසිලා යනවා. එතකොට මේ වගේ දේවල් සිද්ධ වෙනවා. මම මේක නිකන් අමතර කරුණක් විදිහට කිව්වේ. ඒක මේ පාඩමට වැදගත් නෑ. හැබැයි මේක හරිම වැදගත් සිද්ධියක්. හරිද? වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා අකුණු ගහන වෙලාවට. ඒක තමයි දැන් මේක මේ වෙලාවට නරකයි තමයි. මේ වැඩේ ඒ වෙලාවට ටිකක් භයානක වැඩක්. ඒ වුණාට පසට නයිට්‍රේට් ලැබෙන NO3 ලැබෙන පසට නයිට්‍රේට් ලැබෙන ප්‍රධානම ක්‍රමයක් තමයි ඔය විද්‍යුත් විසර්ජනය එහෙම නැත්නම් අකුණු ගැසීම කියලා කියන්නේ. පසට ඕනේ නයිට්‍රජන් අවශ්‍යයිනේ ශාක හැදෙන්න. එතකොට අර අකුණු ගහන කාලෙට පසට ඕන තරම් නයිට්‍රජන් ලැබෙන. ඒක තමයි අවුරුදු කාලෙට ඔය ගස් එහෙම දළු දාලා ලස්සනට එන්නේ. හරිද? ඔය හැම එකටම හේතු තියෙනවා. විද්‍යාත්මක හේතු තියෙනවා හැම එකටම. අවුරුදු කාලෙට ඇයි ඒ පරිසරය ඔච්චර ලස්සන? හේතුව ප්‍රධානම හේතුව මෙන්න මේ අකුණු ගහන එක. අකුණු ගහනකොට පසට ඕන තරම් නයිට්‍රජන් හම්බෙනවා. නයිට්‍රජන් හම්බෙනකොට ශාක ඊටාම හොඳින් වර්ධනය වෙනවා. ශාක ඊටාම හොඳින් වර්ධනය වෙනවා දළු දාලා හරි ලස්සනට හැදෙනවා. දැන් ඔය වැස්ස කියන එක දෙසැම්බර් මේ කාලෙටත් තියෙනවනේ. මේ කාලෙටත් වැස්ස තියෙනවා. වැස්ස තිබුණාට ගස් එච්චර ලස්සන නැහැ. ලස්සනට හැදෙන්නේ නැහැ ගස්. නේ? එතකොට අවුරුදු කාලෙට වැස්සත් එක්ක හරිම ලස්සනට ගස් හැදෙනවා. ඒකට හේතුව අර අකුණු ගහන එක තමයි. පසට නයිට්‍රජන් ලැබෙන. එතකොට මේක සිජු අකුණක්. හරි. ඊට පස්සේ පාර්ශවික අකුණු කියන්නේ මෙන්න මේ වගේ. පාර්ශවික අකුණක් වදිනකොට කෙලින්ම ඇවිල්ලා මිනිස්සයාට වදින්නේ. කෙලින්ම ඇවිල්ලා මිනිස්සයාට වදින්නේ. අකුණ වදින්නේ බලන්න උස ගොඩනැගිල්ලක හෝ ගසකට හෝ වැදුණු අකුණු පහරක් ඒ දිගේ පොළොවට ගමන් කරන අතර ඉන් ඉවතට පැන ඒ අසල සිටින මිනිසුන්ගේ ශරීරය දිගේ පොළොවට ගමන් කළ හැකියි. එතකොට මෙසේ වීමට හේතුව මිනිසාගේ ශරීරය ඔස්සේ අකුණ විදුලි ධාරාව ගමන් කිරීම. ඔස්සේ අකුණු විදුලි ධාරාව ගමන් කිරීම. ගසක් හෝ ගොඩනැගිල්ලක් තුලින් ගමන් කිරීමට වඩා පහසු වීම. එතන බලන්න මෙහෙම ශාකයක් ගාව මිනිහෙක් හිටගෙන හිටියොත් එහෙම මෙහෙම ශාකයක් ගාව මිනිස්සෙක් හිටගෙන හිටියොත් එහෙම දැන් හරිනේ උස මම නෙවෙයිනේ මන් නෙවෙයිනේ උස එක්කෙනා ඒකින්ද මට අවුලක් නැහැ. එහෙම නිතාගෙන ඒවට එහෙමත් අකුණු වදින්න පුළුවන්. මේ ශාකයට වදින අකුණ ශාකයේ දිගේ පොළොවට ගමන් කරනවා විද්‍යුත් ධාරාව. ගමන් කරනකොට අපි ළඟ හිටියොත් එහෙම මේ ධාරාව අපිට වඩා ලේසි. ඒ කියන්නේ ශාකයට වඩා ලේසියෙන් අපේ ඇඟ හරහා ගමන් කරන්න පුළුවන් නම් ටක් ගාලා මේ ශාකයේ ඉඳලා අපේ ඇඟට පයින්. අපේ ඇඟට පැනලා අපේ ඇඟ හරහා ගමන් කරනවා. මේකෙන් අරතරන් අනතුරු වෙන්නේ නැහැ. ඒ වලට ඉතින් මේ වගේ අකුණක් වැදුනත් ඉතින් අහන්න දෙයක් නැහැ ඉතින් මේ පුද්ගලයාගේ නේ. ඒතර මේ වගේ අකුණක් මෙහෙම ඇවිල්ලා ගහකට හරි බිල්ඩින් එකකට හරි වැදුනොත් බිල්ඩින් එක දිගේ මෙහෙම පහළට එනවා. පහළට එනකොට අපි ළඟ හිටියොත් එහෙම මේ බිල්ඩින් එක හරි ගහේ හරි ඉඳලා අපේ ඇඟට ඒ අකුණ පනිනවා. පැනලා අපේ ඇඟ හරහා පොළොවට ගමන් කරනවා. ඒතර මේ වගේ වට අපි කියනවා පාර්ශවික අකුණු කියලා. පාර්ශවික අකුණු. ඒතර මේ ගහ අල්ලගෙන ඉන්නකොට නෙමෙයි වදින්නේ. ගහ අල්ලගෙන නෙමෙයි ඉන්නේ. ගහේ ඉඳලා මෙන්න මෙහෙම ආරෝපණ පැනීමක් තමයි සිද්ධ වෙන්නේ අපේ ශරීරයට. ඒතර මේවට කියන අපි පාර්ශවික අකුණක් කියලා. ඒතර අකුණ ගහනකොටම මෙයාගේ ඉතින් කට අනිත් පැත්තට මෙහෙම හැරෙනවා. නේ? ඒතර මේ උසම ඒවා උනත් ඒ ළඟ ඉන්න එකත් භයානකයි නේ. උසම එකක් තිබුණත් දැන් අපි නෙවෙයි මෙතන උසම එක කියලා. මේ ශාකයේ තමයි උසම එක කියලා. ඒත් ඒක ළඟ ඉන්න එක භයානකයි. ඒක ළඟ ඉන්න එක භයානකයි. හරි? දැන් ඔයාලට පළවෙනි එක තමයි උසම වෙන්න බෑ. ඒක අපි තනිතලාවක ඉන්න තනි පුද්ගලයෙක් වෙන්න බෑ. මොකද අපිනේ උසම එක්කෙනා. එතකොට අකුණ වදින. ඊට පස්සේ මෙන්න මේ වගේ උස ගහක් ළඟ හිටියොත් එහෙම ඒ ගහට වදින අකුණ අපේ ඇඟට එන්න පුළුවන්. මෙහෙම පාර්ශවික අකුණු විදියට. ඊට පස්සේ තව අකුණු වර්ගයක් තියෙනවා. මෙන්න මේ ස්පර්ශ අකුණු කියලා. ස්පර්ශ අකුණුත් මේ වගේම තමයි. ස්පර්ශ අකුණුත් මේ වගේම තමයි. එතකොට මේකේ මේ ඔයාලගේ ටියුට් එකෙත් දාලා තියෙනවා. ඇයි මෙහෙම ගහ දිගේ යන අකුණක් අපේ ඇඟට එන්නේ කියලා. ගහ දිගේ යන අකුණක් ඇයි මෙහෙම ගහ දිගේ යන්නේ නැතුව අපේ ඇඟට එන්නේ කියලා. බලන්න ඒකේ කියලා තියෙනවා. ওই පාර්ශවික අකුණු වලම කියලා තියෙනවා. මිනිසුගේ ශරීරයේ ඔස්සේ අකුණු විදුලි ධාරාව ගමන් කිරීම ගසක් හෝ ගොඩනැගිල්ලක් තුලින් ගමන් කිරීමට වඩා පහසු වෙනවා. කියන්නේ මේක හරහා ගමන් කරනවට වැඩිය අපේ ඇඟ හරහා ගමන් කරන්න හරි ලේසි. එතකොට ටක් ගාලා අකුණ අපේ ඇඟට එනවා. ඒක තමයි ඇඟට එන්න හේතුව.
ඊළඟ අකුණු වර්ගය ස්පර්ශ අකුණු. ස්පර්ශ අකුණු කියන්නේ අල්ලගෙන ඉන්න ඕන. ගහක් හරි ගොඩ නැගිල්ලක් හරි අපි අතින් අල්ලගෙන ඉන්න ඕන. හරි? මෙහෙම අතින් අල්ලගෙන ඉන්න ඕන. කොහොම අතින් අල්ලගෙන ඉන්න. ඉතින් අල්ලගෙන ඉන්නකොට අකුණක් වැදුනොත් මේ ගහට. අල්ලගෙන ඉන්නකොට අකුණක් වැදුනොත් අනිවාර්යෙන් ඒක ඉතින් අහන්න දෙයක් නැහැ. මෙන්න මේ ගහ දිගේ යන අකුණ කෙලින්ම ගහ දිගේ යන එක නවත්තලා අපේ ඇඟ හරහා එන්න ගන්න. මොකද අපේ ඇඟ හරහා ලේසි ගමන් කරන්න විදුලියට. විදුලියට ලේසි ගමන් කරන්න ගහට වැඩිය ලේසියෙන් ගමන් කරන්න පුළුවන්. ගහ දිගේ පොළොවට යනට වැඩිය ලේසියෙන් අපේ ඇඟ දිගේ පොළොවට යන්න පුළුවන්. අර විදුලිය කියන්නේ එහෙම එකක් නේ. විදුලිය කියන්නේ ඔයාලට මම කලිනුත් එක සැරයක් කියලා තියෙනවා ඔක් කියන්නේ. විද්‍යුතය කියන්නේ හරි අමුතු එකක්. විද්‍යුතය කියන්නේ යන්න පුළුවන් ලේසිම තැනින් ගමන් කරන එක. හරි ලේසි නැත්තම් කොහෙන් හරි ගමන් කරන්න එතනින් ගමන් කරන්නේ නැහැ. යන්නේ කොහෙන්ද? ලේසිම තැන. ලේසිම තැනින් තමයි විදුලිය ගමන් කරන්නේ. හරි. ඒතර මේ වගේ ගහ දිගේ යන්න උත්සාහ කරන්නේ අපේ ඇඟ දිගේ පොළවට මෙහෙම භූගත වෙනවා. මේකට කියන්නේ භූගත වෙනවා කියලා. ඒතර මෙන්න මේ වගේ ස්පර්ශ අකුණු වදින්නත් පුළුවන්. ස්පර්ශ අකුණු. ස්පර්ශ කරගෙන හිටපුවාම ඔහොම අකුණු වදින්න පුළුවන්. ඊළඟ අකුරු තමයි පියවර අකුණු. මේවා තමයි හරි ලස්සන වැඩේ වෙන්නේ. හරි? පියවර අකුණු බලන්න. පියවර අකුණක් කියලා කියන්නේ පොළවේ නිකන් හිටගෙන ඉන්න එක්කෙනෙකුට වදින අකුණ. දැන් ඔයාලා දන්නවා දැන් කරුණු කීපයක් දාන්න. අකුණු ගහන වෙලාවට පිට්ටනියක හිටගෙන ඉන්න එපා. නේ? අකුණු ගහන වෙලාවට පිට්ටනියක තනි ගහක් යට හිටගෙන ඉන්න එපා, ළඟ ඉන්න එපා. ඊට පස්සේ අකුණු ගහන වෙලාවක කිසිම දෙයක් අල්ලගෙන ඉන්න එපා. ඔය දැන් කරුණු තුනක් කිව්වා. ඊළඟට පියවර අකුණු කියලා කියන්නේ මෙන්න මේ. අපි මෙහෙම ඉන්නකොට සාමාන්‍යයෙන් හිතන්නකෝ අපි මෙන්න මෙහෙම කකුල් දෙක ඈත් කරගෙන හිටියා මෙහෙම අකුණු ගහන වෙලාව. කකුල් දෙක ඔන්නෝම ඈත් කරගෙන හිටියා. හරි? අකුණු ගහන වෙලාවට කකුල් දෙක ඔහම ඈත් කරගෙන මෙහෙම හිටගෙන හිටියා. ඈත් කරගෙන හිටියා. එතකොට බලන්නකෝ සිද්ධ වෙන දේ. අකුණක් පොළොවට වැදුන ගමන් අකුලක් පොළොවට වැදුන ගමන් මේ පොළොව දිගේ විද්‍යුත් ධාරාව ගමන් කරනවා. විද්‍යුත් ධාරාව ගමන් කරනවා. එතකොට මෙන්න මෙතෙන්ට ආවම පස්සේ විද්‍යුත් ධාරාව මෙන්න මෙතෙන්ට අපේ එක කකුලක් ගාවට ආවම පස්සේ මෙතන විභවාන්තරය වැඩි වෙනවා. මෙතන විභවය වැඩි වෙනවා. එතකොට ඊළඟ කකුල බැලුවොත් මෙන්න මෙතන බැලුවොත් එහෙනම් විභවය ඊටාම අඩුයි. විභවය ඊටාම අඩුයි. මොකද අකුණ ගිහිල්ලා නැහැනේ මෙතෙන්. ඒක නිසා අඩු විභවයේ ඉඳලා වැඩි විභවයට ආරෝපණ ධාරාව මෙහෙම ගමන් කරනවා. එතකොට විදුලිය මෙන්න මෙතෙන්ට ගමන් කරනවා අපේ කකුල් දෙක හරහා. කකුල හරහා මෙහෙම ගමන් කරනවා. එතකොට මේකේ සිද්ධ වෙන දේ බලන්න. කකුල් දෙක මෙහෙම ඈතින් තියන් හිටියොත් එහෙම විද්‍යුත් ධාරාව මෙහෙම එනවා අපේ ඇඟ පැත්තට. පොළොව දිගේ තමයි එන්නේ. හරි පොළොවට වැදෙන අකුණක් පොළොව දිගේ විද්‍යුත් ධාරාව එනවා. ඇයි තෙතයිනේ. පරිසරයේ තෙතමනේ වැඩි. ඒක නිසා මෙහෙම විද්‍යුත් ධාරාව අපේ පැත්තට එනවා. ඒතකොට පොළොව දිගේ එනවා. ඇවිල්ලා මෙන්න මෙහෙම අපේ කකුලක් ගාවට ආපුවාම කකුල දිගේ මෙහෙම එහා පැත්තේ කකුලට ගමන් කරනවා. මොකද මෙන්න මෙතෙන්ට ආවම පස්සේ මෙතන විභවය වැඩි වෙනවා. අර කෝෂයකත් එහෙමනේ. කෝෂයක බලන්නකො සිද්ධ වෙනදේ. කෝෂයක ධනාග්‍රය මෙහෙම තියෙනවා, ඍණාග්‍රය මෙහෙම තියෙනවා. ඊට පස්සේ ධනාග්‍රයේ විභවය වැඩි, ඍණාග්‍රයේ විභවය අඩුයි. ඒක නිසා ධනාග්‍රයේ ඉඳලා ඍණාග්‍රයට මෙහෙම ධාරාව ගමන් කරනවා. ඒ වගේම තමයි මෙතනත් මෙන්න මේ කකුලේ විභවය වැඩි, මේ කකුලේ විභවය අඩුයි. ඒක නිසා මේ කකුලේ ඉඳලා මේ කකුලට විද්‍යුත් ධාරාව ගමන් කරනවා. හරි විද්‍යුත් ධාරාව ගමන් කරනවා. එතකොට මේ කකුලේ විභවය සමාන කරගන්න ඕන නම් අපි මොකද කරන්නේ? කකුල් දෙක තාඩිය ළඟට ගන්න. ඔව් ළඟට ගන්න ඕනේ. එතකොට මේ කකුල මෙහෙම මෙතෙන්ට ගන්න ඕනේ. ළඟට ගන්න ඕනේ. ඕක අකුණ ගහන වෙලාවට කරන්න බෑනේ. ඒක නිසා කකුල් දෙක ළඟින් තමයි අකුණ ගහන වෙලාවට තියෙන්නේ. එතකොට අකුණු ගහන වෙලාවට අපි ඇවිදිනවා නම් මෙහෙම ඇවිදින්න හොඳ නැහැ. නේ? හාවෙක් වගේ පැන තමයි යන්න ඕනේ. කකුල් දෙක ළඟට තියෙන්න ඕනේ. නැත්තම් මෙහෙම කර එහෙම යන්න ඕනේ. ඒ කියන්නේ එහෙම නෙවෙයි කියන්නේ අකුණු ගහන වෙලාවට එළියේ ඉන්න එපා කියලා තමයි ඔය හැම එකකම කියන්නේ. හරි? ඒතර කකුල් දෙක ළඟ තිබුණොත් එහෙම මොකද වෙන්නේ? මේ විදිහට මෙයා කකුල් දෙක ඈත් කරගෙන ඉන්නේ නැතුව ළඟ තිබුණොත් එහෙම මෙහෙම දෙයක් වෙනවා. බලන්න. කකුල් දෙක ළඟ තිබ්බොත් එහෙම මෙන්න මෙහෙම ළඟ තිබ්බොත් එහෙම කකුල් දෙක ළඟ තිබ්බොත් එහෙම මෙතෙන්ට විද්‍යුත් ධාරාව එනකොට මෙන්න මෙතනයි විභවය සමාන වෙනවා. කකුල් දෙකේම විභවය සමාන වෙනවා. කකුල් දෙකේම විභවය සමාන වෙනවා. එතකොට විභව අන්තරයක් නැහැ. මෙහෙම ධාරාවක් ගමන් කරන්නේ නැහැ. අපේ ඇඟ හරහා ධාරාවක් ගමන් කරන්නේ. එතකොට මේක දිගේ කෙලින්ම පොළොව දිගේ විද්‍යුත් ධාරාව ගමන් කරනවා. අපේ ඇඟ හරහා ගමන් කරන්නේ. එතකොට ඔන්න ඔය මෙන්න මේ සිද්ධිය තමයි ටිකක් තේරුම් ගන්න අමාරු එකට තියෙන්නේ.
හරි. ඒතකොට අර මේක තේරුම් ගන්න චුට්ටක් අමාරුයි. අනික් ඒවා නම් එච්චර අමාරු දේවල් නෙවෙයිනේ. ඒතකොට මේකත් තේරුම් නැත්නම් මට ආපහු සරයක් කියන්න. හරි. ඒතකොට මේ ඔක්කොම ටික ඔයාලට නෝට් එක දීලා තියෙන්නේ. පියවර අකුණු පොඩ්ඩක් කියවලා බලන්න හොඳට. ගොඩනැගිල්ලකට ගසකට හෝ පොළවට අකුණක් වැදුණු විට මේ විදිහට ගොඩනැගිල්ලකට ගසකට හෝ පොළවට අකුණක් වැදුණු විට එහි විදුලි ධාරාව එම ස්ථානයේ පොළව දිගේ සෑම දිශාවකට මිහිදිලා යනවා. මෙහෙම හැම පැත්තටම මේ පොළොව දිගේ මේ ධාරාව විහිදිලා යනවා. එතකොට එසේ විහිදී යන සීමාව තුල මිනිසෙකු හෝ සතෙකු හෝ සිටියේ යයි සිතමු. එතකොට මේ විහිදිලා යන ඒ සීමාව ඇතුළත අපි හිටියා. මෙතන හිටියා කියලා හිතන්න. එහෙම වුණොත් එහෙම අපේ එක කකුලකින් ඇතුල් වෙලා අනික් කකුලෙන් පිට වෙලා යනවා. අන්න ඒක නිසා ඒ පුද්ගලයාට කරන්ට් එක කියන්නේ මේ විදුලිය වදින්න පුළුවන්. මේ අකුණක් වදින්න පුළුවන්. එතකොට මේකේ මම අහුවොත් එහෙම මේකේ එකම තැන ඉන්නවා හරකෙකුයි මිනිහෙකුයි. කාටද මෙන්න මේ පියවර අකුණ වදින්න වැඩිපුරම ඉඩ තියෙන්නේ? හරකටද මිනිහටද? හරකට. ඒකට හේතුව හරකයි කකුල් ඈතින් තියෙන්නේ. ඉස්සරහා කකුල් දෙක මෙතන තියෙනවා. පිටිපස්සේ කකුල් දෙක මෙතන තියෙනවා. හරකගේ ඔළුව මෙහෙම තියෙනවා. ඒතකොට හරකගේ මෙන්න මෙහෙම ගිහිල්ලා ඇඟ ඇතුලෙන් යන්න පුළුවන්. ඒක තමයි ගවයන්ට එහෙම වැඩිපුර අකුණු වදින්නේ. මිනිසුන්ට වැඩිය ගවයන්ට අකුණු වදිනවා. මොකද එයාලගේ කකුල් දෙක අතර ලොකු පරතරයක් තියෙනවා. ඒක නිසා ශරීරය හරහා විදුලිය ගමන් කරනවා. ඊට පස්සේ දෙපා අතර දුර වැඩි වූ විට විභවාන්තරයේද වැඩි වෙන බැවින් ගලා යන ධාරාවද වැඩි. අකුණු අවස්ථාවකදී පාද දෙක ලංව තබාගෙන සිටීම වඩා සුදුසු වන්නේ ඒ බැවින්. ඒක තමයි මම කිව්වේ අකුණු ගහන වෙලාවට කොහේ හරි ඇවිදිනවා නම් ඇවිදින්න එපා. අර හාවෙක් වගේ පැන පැන යන්න කිය. නේ? කපුවම හරි කකුල් දෙක ලං කරලා තියාගන්න ඒක තමයි කරන්න ඕනේ. හරි. අපි එහෙනම් ඊළඟට නෝට් එකට යන්. අකුණු වර්ග ටික තේරුණාද මන්ෂි? ඔව් සර්. නේ? හරි අකුණු අනුතුරු වළක්වා ගැනීමට ගත හැකි පූර්වෝපායන් කියලා දිනවා බලන්න ඒක උස් ගොඩනැගිලි සඳහා අකුණු සන්නායක සවි කිරීම. අන්න ඒක හරි වැදගත් වෙනවා. ගොඩාක් උස ගොඩනැගිලි තියෙනවා නම් අනිවාර්යෙන් අකුණු සන්නායක නම් හයි කරන්න වෙනවා. ඊට පස්සේ විද්‍යුත් පරිපත භූගත රැහැන් නිසි පරිදි තිබීම. ඒතර මේ ළඟදි තමයි මේ අපේ ගෙදර භූගත රැහැනක් තිබුණා. භූගත රැහැනක් තිබුණා. ඒ වුණාට ඒක සම්බන්ධ වෙලා තිබිලා නැහැ. මම මේ ළඟදි බලනකොට අකුණු ගහනවා ඕෆ් වෙන්නේ. අකුණු ගහනවා ගෙදර විදුලිය ඕෆ් වෙන්නේ නැහැ. එහෙම වෙන්න බෑනේ. අකුණක් ගහනකොට ඕෆ් වෙන්න බෑ. ඒක නිසා මේ මම බලපුවාම මේක සම්බන්ධ වෙලා නැහැ මේ ගෙදරට. ඒ නිසා මේ ඊයේ පෙරේද සම්බන්ධ කරා. දැන් මේ වහිනකොට අකුණක් ගන්නකොට පොඩි අකුණක් ගාවුවා ටොක් ගාලා ඒක ඕෆ් වෙනවා. ඒතර ඒකත් කරදරේ ඊට පස්සේ නේ. හරි. ඊට පස්සේ බලන්න අකුණු ඇතිවිය හැකි අවස්ථාවලදී සියලුම විදුලි උපකරණ පේනු කෙවණි වලින් ගලවා තැබි. හරි. ඒතර පේනු කෙවණි කියන්නේ කෙලින්ම ප්ලග් පොයින්ට් වලින් ගලවලා අයින් කරලා තියන්න කියලා කියන්නේ. අපිට අත්‍යවශ්‍යම විදුලි බුබුලු ටිකක් විතරක් පත්තු කරගෙන ඉන්න. අනික් ඒවා ඔක්කොම ඕෆ් කරලා දාන්න. හරි මොකද විදුලි උපකරණ අපි කරන වැඩේ ඔය ඔක්කොටම වැඩි වටින්නේ ජීවිතේනේ. ඒක නිසා අනික තමයි විදුලි උපකරණ වල ආරක්ෂාවටත් ඒක හොඳයි. නේ වැඩක් කර කර හිටියා වගේ නෙවෙයි. ඒක විනාශ වුණොත් එහෙම ලොකු පාඩුවක් වෙනවා. බලන්න අකුණු ඇතිවිය හැකි අවස්ථාවලදී රූපවාහිනී ඇන්ටනා රැහන් රූපවාහිනී යන්ත්‍ර වලින් ගලවා නිවසෙන් පිටතරම දාන්න කියලා කියනවා. ඒ කියන්නේ ඇන්ටනාවෙන් ගලවලා ජනේලෙන් විසි කරලම දාන්න. එහෙම තමයි පොතේ කියලා තියෙන්නේ. එතකොට විසි කරපුවාම මේ තෙමෙන්න වැස්සට දාන්න එපා. හරිද? වැස්සට දාලා ඊට පස්සේ තෙමුනහම මලකට ගයි. එහෙම නෙමෙයි. ජනේලෙන් එළියට දාලා තෙමෙන්නේ නැති තැනක තියලා තියන්න. හරිද? මොකද ඇන්ටනාවට වැදුනොත් එහෙම ඒක දිගේ වයර් එක දිගේ තමයි එන්නේ. ගේ ඇතුලේ තිබුණොත් එහෙම වයර් එකෙන් එළියට එන්න පුළුවන් කරන්ට් එක. ඒ නිසා ඔක එහෙම මේ එළියට දාලා තියන්න ඕනේ තෙමෙන්නේ නැති තැනක. ඒතර බලන්න මේ එක තැනකවත් කියලා නැහැ මේ ජංගම දුරකථන ගැන. ජංගම දුරකථන මේ අකුණු ගහනලාට පාවිච්චි කරන එක හානියක් තියනවද නැද්ද? තියනවා කියන කවුරු හරි මොකක් හරි ප්‍රශ්නයක් තියනවද? ඒ කියන්නේ ජංගම දුරකථනයකට අකුණක් ගහන්න පුළුවන්ද? ජංගම දුරකථන ජංගම දුරකථන වලට අකුණු ගහන්නේ නැහැ. කිසිම ගැටලුවක් නැහැ අකුණු ගහන වෙලාවට පාවිච්චි කරලා. හරි? ජංගම මේ ෆෝන් ගන්නකොට අකුණු ගන්න
මොනවාද ඇසෝය මේ පත්තරේ යන්නේ දැන් මේ කෝල් එකක් ගද්දි වැදිලා කියලා. නෑ ඒක වෙන්න විදිහක් නෑ. ඒක මේ කිසිම මේ විද්‍යාත්මක හේතුවක් නෑ ඒකට. ඒ කියන්නේ කිසිම ස්ථිති විද්‍යුත් ආරෝපණයක් එකතු වෙන්නේ නෑ ජංගම දුරකථනයේ. හරි? මොකද ජංගම දුරකථනයක් කියන්නේ මේ සාමාන්‍ය අනික් ඔය නිකන් තියෙන මේ උපකරණයක් වගේම තමයි. විදුලි උපකරණයක් වගේම තමයි. දැන් අපි සාමාන්‍යයෙන් මෙතන බලන්න කියලා තියෙනනේ කෙලින්ම මේ සාමාන්‍යයෙන් ඔය කරන්ට් වයර් එකක් දිගේ තමයි මේ කරන්ට් එක එන්නේ. නැත්තම් ගේ ඇතුලේ අපි මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරා කියලා ඒකට අකුණක් වදින්නේ නැහැ. හරි? අපි එළියේ මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කර කර අකුණු ගහන වෙලාවක එළිය යනවා නම් මොබයිල් ෆෝන් එකට නෙමෙයි අපිට අකුණු වදින්න පුළුවන්. අපිට අකුණු වදින්න පුළුවන්. හරිද? මොබයිල් ෆෝන් එකට නෙමෙයි වදින්නේ. අපිට තමයි වදින්නේ. මොකද පිට්ටනියක මොබයිල් ෆෝන් එකක් අරගෙන කතා කර කර යන්න ඕනේ අකුණු ගන්න වෙලාව. නිකම් පිට්ටනිය කියත් අකුණු වදිනවා. හරි? අපි සුරයක් දාගෙන හිටියොත් ඒ සුරේටත් අකුණු වදින්න පුළුවන්. ඒ වගේ මේ හරි වැරදි මතයක් ඔය මේ මොබයිල් ෆෝන් වලට අකුණු ගහනවා කියන එක. එහෙම වෙන්නේ නැහැ. හැබැයි ලෑන්ඩ් ෆෝන් තියෙන වයර් එකෙන් සම්බන්ධ වෙන ඒවා. වයර් එකෙන් සම්බන්ධ වෙනවට වදින්න පුළුවන්. මොකද වයර් එකෙන් එන්නේ. වයර් එකෙන් එනකොට ඒ අකුණේ වයර් එක දිගේ එන්න පුළුවන්. ඒකත් හැබැයි වැලකෙනවා අලුතෙන් අර ආපු මේ ෆයිබර් කනෙක්ෂන් එක නිසා. ෆයිබර් කියන්නේ ලෝහ වලින් නෙවෙයි මේක හැදිලා තියෙන්නේ. ඒක නිසා ඒක ෆයිබර් කනෙක්ෂන් එක ගත්තොත් එහෙම ඒකෙත් අකුණු වදින එකක් නෑ මං හිතන්නේ. ඒ වුණාට මේ එකක්වත් දැන් ගෙදරින් කියනවානේ මොබයිල් ෆෝන් පාවිච්චි කරන්න එපා කියලා. දැන් මේ මම කිව්වේ කියලා පාවිච්චි කරන්න යන්න එපා. එතකොට ඕෆ් කරලා පැත්තකින් තියන්න. හරිද? අකුණු ගන්නලාට ෆෝන් එක ඩේටා ඔන් කරන එකට කමක් නැද්ද? ඒක ගැටලුවක් නැහැ. ඒ වුණාට මේ කරන්න එපා. ඒක ගෙදර කට්ටිය එපා කියනවනම් ඒක නොකර ඉන්න. හරි? එහෙම කරන්න එපා. එතකොට මේ මොකද අකුණු ගහන වෙලාවට ඕක ඕන් කරගෙන දාගලන්න ඕනේ නැහැ. මේක මේ ඒ වෙලාවට පැත්තකින් තියලා ගෙදර කට්ටියත් එක්ක කතා කර කර ඉන්න ඕන. හරිද? අකුණු ගහන වෙලාවට ඒක එහෙම කරන්න. හරිද? මේ මොබයිල් ෆෝන් පාවිච්චි කරන්න යන්න එපා එහෙම කිව්වා. හැබැයි අකුණු වදින්නේ නැහැ මොබයිල් ෆෝන් වල. අකුණු වදින්නේ බලන්න මෙන්න මේ රූපවාහිනිය වලට අකුණු වදිනවා. ඇන්ටනාවට වදිනවනේ. ඇන්ටනාවට වැදුනහම ගේ ඇතුළට රූපවාහිනියට අකුණ වදින්න පුළුවන්. ඒතර ඔන්න ඔය ටික ලියා ගන්න අකුණු අනතුරු වළක්වා ගැනීමට ගත හැකි පූර්වෝපායන් කියන එක යටතේ. හරිදු ඩිස්කනෙක්ට් වෙනවානේ. එහෙනම් මේ කැඩි කැඩි ඇහෙනවා නම් කියන්න මේ බෑග්ග්‍රවුන්ඩ් අයින් කරලා නිකන් කරන විදිහට කරගෙන යන්නත් පුළුවන්. එතකොට සමහර විට ගැටලුවක් වෙන්නේ නැති.
හරිනේ. ලියවර නැත්තම් කියන්න. තාම නෑ සර්. හරිද? හරි සර්. ඊළඟට අකුණු අනතුරු වලින් ආරක්ෂා වීම. අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙන විදිහ තමයි මේ තියෙන්නේ. එලිමහල් ස්ථානවල ක්‍රීඩා පිටි, තේවතු, කුඹුරු ආදී දැන් මේවට ගොඩාක් ඒවා තියෙනවා පොතේ දීලා. මම මේ නිකන් අර නිකන් මතක තියාගන්න ලේසි අන්න ඒ වගේ කරුණු ටිකක් මේක අරන් තියෙන්නේ මේ ඒක නැත්තම් ඕන තරම් පොතේ තියෙනවා ලියන්න ගොඩාක් තියෙනවා පොතේ. හරිද? ලියන්න ගොඩාක් කරුණු මේකේ දැන් මේකේ තියෙන කරුණු 5ක් විතර පොතේ දාලා තියෙනවා කරුණු 10ක් විතර. ඒ නිසා මේ පොතේ තියෙන කරුණුත් බලන්න. හැබැයි ඉතින් මේ ඔක්කොම හරීම මේ සුලභ කියන්නේ අපි එදිනදා ජීවිතේදී කරන දේවල්. ඒක නිසා මේවා මතක තියාගන්න එච්චර දඟලන්න දෙයක් නැහැ ඉතින්. බලන්න එලිමාන ස්ථානවල වන ක්‍රීඩා පිටි, තේවතු, කුඹුරු ආදී නොසිටී. ඒ කියන්නේ ඕකෙන් කියන්නේ අර උසම කෙනා අපි වෙන්න බෑ කියන්නේ. නේ? එහෙම ඒ විභාගෙට එහෙම ලියන්න එපා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් තනිතලා බිමක ඉන්න තනි කෙනෙක් වෙන්න බෑ අකුණක් ගහනකොට. එහෙම වුණොත් අපිට තමයි අකුණ වදින්නේ. හරි? ඊට පස්සේ උදළු අලවංගු වැනි උපකරණ භාවිතා කිරීමෙන් වැළකින්න ඕනේ. ඊට පස්සේ මොකද යකඩනේ? යකඩ කියන්නේ මේ සන්නායකයක්. ඒතකොට සාමාන්‍යයෙන් මේ සන්නායක වලට අකුණු ආකර්ෂණය වෙන්න පුළුවන්. ඊට පස්සේ එලිමහන් ස්ථානක සිටීමට සිදුවේ නම් සාමාන්‍යයෙන් අර කියලා තියෙන්නේ මේ දෙපා ආසන්නයේම තවා පහත් වී සිටීම හොඳයි කියලා කියනවා. අර කිව්වේ දෙපා ළඟින් තියාගෙන පාත් වෙලා ඉන්න ඕනේ. අපි නැවිලා ඉන්න ඕනේ කොට. ඊට පස්සේ වියලි පාවහන් පැළඳීම හෝ පරිවාරක ද්‍රව්‍ය මත සිටීම. පරිවාරක ද්‍රව්‍ය මත සිටීම. එතකොට ඉතින් වියලි පාවහන් පළඳින්න පුළුවන් ඉතින් ගේ ඇතුලේ ඉන්නකොට තමයි නේ. ඉතින් ගේ ඇතුලට වෙලා ඉන්න කියලා තමයි මේකෙන් කියන්නේ. මොකද වහින වෙලාවට එළියට බහපුවාම පාවහන් තෙවෙනවනේ කොහොමද? ඒක නිසා වියලි පාවහන් පළඳලා ඉන්න ඕන නම් අපි ගේ ඇතුලට වෙලා ඉන්න ඕනේ. අකුණු ගහන වෙලාවට ගේ ඇතුලට වෙලා ඉන්න කොහෙවත් යන්න එපා කියලා තමයි මේකෙන් කියන්නේ. නේ? ඒතර බලන්න වෘක්ෂ මත හෝ උස් බිම් වල නොසිටී. ඔන්න ඔය ටික කරන්න ඕනේ. ඒතර මේ ටික ලියන්න ඊළඟ මාතෘකාවේ අකුණු අනතුරු වලින් ආරක්ෂා වීම කියන එක යට.
2018 වර්ෂය වන හරි ඊළඟට යමුනේ චුට්ටක් ඉන්නකෝ. හරි සර්. ඊළඟට යමු ඊළඟට තියෙන ප්‍රථමාධාර ගැන බලන්න මේ මෙතන පොඩ්ඩක් වැරදිලා තියෙනවානේ අකුණු අනතුරු වලින් ආරක්ෂා වීම නෙමෙයි ඕක එන්න ඕනේ අකුණු අනතුරකට ලක් වූ සඳහා ප්‍රථමාධාර බලන්න ඔය කරන දේවල් මේ අකුණු අනතුරකින් අත්පා හිරිවැටලා තියෙනවා නම් අත්පා හිරිවැටලා තියෙනවා නම් සාමාන්‍ය ඔය කම්පණය නිසා තමයි ගොඩක් වෙලාවට ඕක සිද්ධ වෙන්නේ නැත්තම් කරන්ට් එක වැදුන අකුණකින් කරන්ට් එක වැටුනොත් හිරිවැටලා නවතින්නේ නැහැ සාමාන්‍ය ලොකු කම්පනයක් ආවම මේ හිරි වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට ඒ වගේ අවස්ථාවක අපි මසාජ් කරන්න ඕනේ පොඩ්ඩක්. ශරීරේ මසාජ් කරන්න ඕනේ. තල්ලවම මසාජ් කරනවා කියන්නේ පොල්ලකින් ගහන්න හොඳ නැහැ. ඒක නිකන් අතින් ඔහොම තලන්න ඕනේ හොඳට. නේ මසල් එහෙම පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. අන්න ඒක තමයි. අර පේශිය හොඳට මේ අපි කියන එකට රිලැක්ස් වෙන්න ඕනේ. රිලැක්ස් ගන්න හොඳට මසාජ් කරන්න ඕනේ. මසාජ් කරපුවාම ඒක ඒ தත්ත්වය අඩු කරගන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයක්ම හැම ප්‍රථමාධාරයක්ම කරන්න ඕනේ තියාගෙන නෙමෙයි. අර රෝහලට අරන් යනකොට තමයි මේ දේවල් කරන්න ඕනේ. ඊට පස්සේ ශ්වසනේ නැති වෙලා තියෙනවා නම් ශ්වසනේ නැවතිලා තියෙනවා නම් કૃතිම ශ්වසනේ ලබා දෙන්න. ඊට පස්සේ හෘද ස්පන්දනය බලන්න ඕනේ. ඒක නැවතිලා තියෙනවා නම් හෘද සම්බාහනය ලබා දෙන්න ඕනේ. ඒතර ඔකේ තියෙනවා ක්‍රමයක් කරන්න. ඔක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද ඔය මේ ඔකට අපි කියන්නේ CPR ටෙක්නික් කියලා. CPR ටෙක්නික්. C අකුර P අකුර R අකුර. ඕක පොඩ්ඩක් YouTube එකේ ගහලා බලන්න ඕන තරම් එනවා වීඩියෝස්. හරි. ඒතර ඒකෙදි මේ අපි කරන්නේ මේ දැන් හරිද ඒ කරන්ට් එක ගිහලා නේ. ඒතර ඒකෙදි කරන්නේ CPR එකේදී මේ සාමාන්‍යයෙන් හුස්ම ගන්න එක නැවතුනොත් හෘදේ වස්තුව නැවතුනොත් ටක් ගාලා මේ හෘදේ වස්තුව නැවතුනා කියන එක හඳුනා ගන්න ඕනේ. ඉස්සෙල්ලා මේ පුද්ගලයාට ගිහිල්ලා හයියෙන් කතා කරන්න ඕනේ. ඒ ක්‍රමවේදයක් තියෙනවා. ඉස්සෙල්ලාම යාගේ ප්‍රතිචාරය බලන්න ඕනේ. හොඳට අර පපුවට මෙහෙම ගහලා හරි ඔලුවට කන්ට එකක් කොහොම ගහලා හරි බලන්න ඕනේ මෙයාගේ ප්‍රතිචාරය. නම දන්නවනම් නම කියලා කතා කරන්න. ඔබතුමාගේ නම මොකක්ද? එහෙම අහන්න ඕනේ. එහෙම උත්තර දුන්නේ නැත්නම් ඊළඟට අපි බලන්න ඕනේ කන පොඩ්ඩක් තියලා මේ නහයෙන් හුස්ම වැටෙනවද එහෙම කියලා. ඊට පස්සේ අපි පපුවට කන තියලා බලන්න පුළුවන් හෘද ස්පන්දනය ඇහෙනවද කියලා. ඒතර ඔන්න ඔය දේවල් නැත්නම් අපිට අක් ගාලා ඒව පටන් ගන්න ඕනේ. හෘද ස්පන්දනය වෙන්නේ නැත්නම් අපි පපුව මසාජ් කරන්න ඕනේ මෙහෙම. අපි මෙහෙම අත් දෙක තියාගෙන පපුව මැද්දට හරියට මෙන්න මෙතෙන්ට අත තියාගෙන මෙහෙම කොහොම කම්ප්‍රෙස් කරනවා කියලා කියන්නේ. ඒකට අපි පීඩනයක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් අඟල් දෙකක් විතර ඇතුළට යන විදිහට අත කොහොම තද කරන්න ඕනේ. හරි? ඊළඟ අඟල් දෙකක් විතර ඇතුළට යන විදිහට තද කරන්න ඕනේ. විනාඩියකට 120 වතාවක් ඕක කරන්න ඕනේ. 100 වතාවක් 120 වතාවක් අතර ගාණක් ඕක කරන්න ඕනේ. 100 වතාවක් කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් 100 වතාවක් විනාඩියකට එන විදිහට ඔහොම තද කරන්න. හරි. ඒතර යන්නේ විදිහට හෘද සම්බාහනය ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ કૃතිම ශ්වසනය ලබා දෙන්න පුළුවන්. හෘද සම්බාහන 30ක් යනකොට કૃතිම ශ්වසන දෙකක් ලබා දෙන්න පුළුවන්. හරි.
එහෙම දැන් අලුත්ම ගයිඩ්ලයින් එකේ කියනවා මම මේ ළඟදී බැලුවා හෘද සම්බාහනේ නවත්තන්න එපා කියලා. කියන්නේ ඒක કૃතිම ශ්වසනයේ ලබා දුන්නත් නැතත් හෘද සම්බාහනේ දිගටම කරගෙන යන්න ඕනලු. ඒ අතරතුර වෙන කෙනෙක් ඇවිල්ලා 30කට වාරයක් හෘද සම්බාහන 30කට වාරයක් કૃතිම ශ්වසන දෙක බැගින් ලබා දෙන්න ඕන. ඒතර හෘද සම්බාහනය කියන එකට ප්‍රධානම තැනක් ලබා දීලා තියෙනවා. මෙන්න මේකට. අර ඔහොම කම්ප්‍රෙස් කරන එක. දැකලා තියෙනවද නේ ෆිල්ම් වල එහෙම? ෆිල්ම් වල තියෙන විදිහට කරන්න යන්න එපා. මේක ඉගෙන ගන්නවා නම් හරියටම YouTube එකේ බලන්න අර සෙන්ජෝන් එකෙන් හරි එහෙම නැත්නම් මොකක් හරි ඔය තියෙනවා දෙක තුනක් ෆැල්ක් කියලා තියෙනවා. අන්න ඒ කට්ටිය කියන දේවල්ම බලන්න ඕනේ. අර ඇමරිකන් හાર્ට් ඇසෝසියේෂන් එක අන්න ඒ කට්ටිය කියන ඒවාම බලන්න ඕනේ. එයාලා දෙන ගයිඩ්ලයින් වලට අනුව තමයි වැඩ කරන්න ඕනේ. ඒතර අන්න එයාලා කියන විදිහට හෘද සම්බාහනය කරන්න ඕනේ. එයාලා කියන විදිහට કૃතිම ශ්වසනය ලබා දෙන්න. අන්න එතකොට තමයි රෝගියෙක් නැවතත් එයාගේ හෘද ස්පන්දනය ලබා ගන්න පුළුවන් වෙන්නේ අපිට. ඊට රෝගියා හැකීක්මන්ට රෝහලට අරන් යන්න ඕනේ. ඒ ගෙන යන අතුරුතුර මෙන්න මේ ඉහළ කියපු ප්‍රථමාධාර ටික ලබා දෙන්න ඕනේ. මොනවද? මසාජ් කරන එකයි හෘද ස්පන්දනය නැවතිලා හුස්ම ගන්න එක නැවතිලා තියෙනවා නම් මසාජ් කර කර ඉන්න බෑ අපිට. ඒ දෙක කරන්න ඕනේ. හරිද? ඒතර ඒ දෙක හොඳට තියෙනවා නම් මසාජ් කර කර හොස්පිටල් එකට අරන් යන්න. අන්න ඒ ටික තමයි මෙතන කියන්නේ. ඒතර මේ තුන ලියා ගන්න අකුණු අනතුරු වලින් ආරක්ෂා වීම නෙවෙයි. ඒක ලියවෙන්න ඕනේ, තියෙන්න ඕනේ අකුණු අනතුරකට ලක් වූවෙකුට ලබා දෙන ප්‍රතිකාර. ලක් වූවෙක් සඳහා ලබා දෙන ප්‍රතිකාර. හරි. එතකොට ඔතනින් පාඩම ඉවරයි. ওই පාඩම ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ මේ ස්වභාවික සම්පත් තිරසාර භාවිතය කියන එක. ඒකෙත් මම නෝට් ටිකක් අඩු කරලා තියෙනවා වලට. හැබැයි අන්තිමේට නම් මට මේ ඕක උනේ මේ අන්තිමේට නෝට් ටිකක් වැඩි වුණා මේ මට මේ අර ගෙනත් දෙන්න හදිස්සියට ඕක අන්තිමට ටිකට ගියා. ඒ වුණාට ඉතින් නෝට් එක හරිය ලියලා කොහොම හරි නෝට් එක සම්පූර්ණ වෙනවා ඕකේ. අන්තිමට එකටත් මම හිතන් හිටියේ ඕක නෝට් එක ගොඩාක්ම අඩු කරන්න. ඒ වුණාට අන්තිමට පොඩ්ඩක් නෝට් එක දාන්න උනා. ඔයාලට ලියන්න තියෙනවා ෂුට්ටක් අන්තිමේ. හරි. එතන අපි මේ පාඩමට යමු. මේක හරියන්නේ නේද? හරි. එතකොට මම චුට්ටක් ඔයාලට පෙන්නන්නම් අකුණක් ඇති වෙන විදිහ මේ මෙන්න මෙහෙම මේක බලන්න. මේක මම පෙන්නලා තියෙනවා මං හිතන්නේ ඔයාලට.
ඒඩිය හොයන චුට්ටක් වෙලා යනවා. මම මේ ඊළඟ දවස් වලට පෙන්නන්නම් ඒක. අපි යමු ඊළඟ පාඩමට. ඊළඟ පාඩම අපිට තියෙන්නේ බලන්න මේ ස්වභාවික සම්පත් තිරසාර භාවිතය. ඒතර ඉස්සෙල්ලාම බලමු අපි ඉස්සෙල්ලාම පෙන්නන්නම්කෝ මේක දාගමුකෝ අපි. ස්වභාවික සම්පත් තිරසාර භාවිතය. මෙන්න මේ තිරසාර භාවිතයේ තිරසාර සංවර්ධනය කියන එක මෙන්න මේ වචනේ මේ හරියට භාවිතා වෙනවා. මේකට මේ ඉංග්‍රීසි වචනයක් කියනවා මේ සස්ටේනබල් කියන එක අහලා තියෙනවානේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට්. එතකොට මේ අපි ස්වභාවික සම්පත් මේ තිරසාර භාවිතය තමයි කරන්න ඕනේ. තිරසාර භාවිතයක් තමයි අපේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ස්වභාවික සම්පත් අපිට තියෙන ඕන තරම්. හැබැයි අපි තියනවා කියලා ඕන තරම් පාවිච්චි කරන්න හොඳ නැහැ. ඕන තරම් පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒවා අනාගත පරපුරටත් ඉතුරු කරන්න ඕනේ. දැන් අපි ඔයාලට ඉතුරු කරන්න ඕනේ. ඔයාලා ඔයාලගේ ඊළඟ පරම්පරාවට ඉතුරු කරන්න ඕනේ. ඔන්න ඔක තමයි තිරසාර භාවිතය කියලා කියන්නේ. හැබැයි තිරසාර භාවිතයෙන් කවදාවත් කියන්නේ නැහැ මේ පාවිච්චි කරන්න එපා කියලා. නේ? ඒතකොට අපිට බොරතෙල් හිගයි සීමිතයි බොරතෙල් භාවිතා නොකර ඉන්න එපා වුණාට. බොරතෙල් භාවිතා කරන්න හැබැයි අර පිරිමැස්ලින් ඉදිරි පරම්පරාවලට බොරතෙල් ඉතුරු වෙන විදියට. ඊට අමතරව බොරතෙල් අඩු වීගෙන යනවා. ශක්ති ප්‍රභාවයක් විදිහට බොරතෙල් නවත්තන්න බැරි නම් අපිට බොරතෙල් නැති වෙන එක නවත්තන්න බැරි නම් වෙන ශක්ති ප්‍රභාවයක් හොයාගන්න වෙනවා. පුනර්ජනනීය බල ශක්තියක් හොයාගන්න වෙනවා. හරි මේ පුනර්ජනනීය බල ශක්තිය ගැන හොයනකොට මේ ළඟදි මට හම්බුණා එක විද්‍යාඥයෙක් මේ තදින්ම විරුද්ධ එක්කෙනෙක් පුනර්ජනනීය බල ශක්තිවල. ඒක හරීම මේ එයා කියන කතාව හරි මේ තර්කානුකූලයි. ඒ කියන්නේ අපි කිව්වොත් පුනර්ජනනීය බල ශක්තිය කියලා අපි හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන්ම සූර්ය ශක්තිය. සූර්ය ශක්තිය තමයි ප්‍රධාන වශයෙන්ම ගන්න. ඒතර සූර්ය ශක්තියේදී අපි හදන්න ඕනේ සූර්ය පැනල හදන්න ඕනේ. නේ? ඒතර සූර්ය කෝෂ හදන්න ඕනේ. ඒතර සෝලාර් පැනල් කියන ඒවා හදන්න ඕනේ. ඒ සෝලාර් පැනල් හදන්න සිලිකන් වලට අමතරව ආසනික් වගේ විස සහිත රසායනික ද්‍රව්‍යයක් ගන්නවා. අනික සිලිකන් අරගෙන ඒ විදිහට සූර්ය පැනලයක් හදනකොට අපි පොසිල ඉන්ධන දහනය කරලා ඒ ශක්තිය නිපදවනවා නම් ඒ තරම් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පිට වෙන්නේ නැල්ලු. ඒ කියන්නේ සූර්ය පැනල හදනකොට අපි අනික් ප්‍රභවවලට මේ වගේ නෙමේ ලොකු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට නිකුත් වෙනවා. ඊට පස්සේ තව කියනවා අර මොනවාද වින්ඩ් ටර්බයින් එක කියන්නේ මොකද්ද මේ අර සුළං බලයෙන් ක්‍රියා කරන ටර්බයින් එක. ඕකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික හදනකොට විශාල ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් පරිසරයට නිකුත් වෙනවා. අමුද්‍රව්‍ය හදනකොට. ඒ කියන්නේ තටු හදනකොට, ඒ ටර්බයින් එක හදනකොට, ඒ කණුව හදනකොට. ඒක නිසා එයා කියන්නේ මේ තිරසාර සංවර්ධනය කියන ඔය පුනර්ජනනීය බල ශක්තිය කියන්නේ බොරුවක් කියලා. ඒක එයාගේ අදහස. එයාගේ අදහස ඒක. ඒකේ හරි පැතිත් තියෙනවා, වැරදි පැතිත් තියෙනවා. හැබැයි එයා කියපු දේවල් ගොඩක් දේවල් මේ ඇත්ත කතා කියන්නේ. හරි? ඒකට අපි දැන් මේ ඉගෙන ගන්න අපි අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන අපේ සිලබස් වල තියෙන්නේ පුනර්ජනනීය බල ශක්තිය හොඳටම හොඳයි කියන. ඒක නිසා දැනට මේ විදිහට පාඩම් කරගන්න. පුනර්ජනනීය බල ශක්තිය තමා අපි පාවිච්චි කරන්න ඕනේ කියන එක ඔයාලගේ ඔළුවේ තියාගන්න. හරි? ඒතර සුළං බලය ඊට පස්සේ සූර්ය ශක්තිය, උදම් රළ, ඊට පස්සේ මුහුදු රළ, ඊට පස්සේ භූතාපය, නේ? ඊට ජල විදුලිය ඔන්නෝ තමයි අපි භාවිතා කරන්න ඕනේ කියන එක ඔළුවේ තියාගන්න. න්‍යාස්තික බලය, ඊට පස්සේ ගල් අඟුරු, බොර තෙල් දහනය, කණි තෙල් දහනය, ඊට පස්සේ ඔය වගේ දේවල් භාවිතා කරන්න හොඳ නෑ කියන එක ඔළුවේ තියාගන්න. එතන අපි යනවා මෙන්න මේක ස්වභාවික සම්පත් අනාගත පරපුරයට දායාද කිරීමට පොඩ්ඩක් ඉන්න. ස්වභාවික සම්පත් අනාගත පරපුරටද භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම ස්වභාවික සම්පත් වල තිරසාර භාවිතය ලෙස හැඳින්වෙන්නේ. ඕක තමයි ඔයාලගේ පොතේ කියලා තියෙන නිර්වචනය. ඒවල මේකට මුලට එන්න ඕනේ. හරි? එතකොට සාමාන්‍යයෙන් අපේ මේ ලෝකයේ අපේ මානවයාගේ දියුණුව සඳහා ස්වභාවික සම්පත් භාවිතා කරන අතරතුර අනාගත පරපුරටත් ඒ භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම තමයි තිරසාර භාවිතය කියලා කියන්නේ. එතකොට මේකෙදි මෙච්චරයි තියෙන්නේ. ඔයාලගේ පොතේ මෙච්චරයි කියලා තියෙන්නේ. ස්වභාවික සම්පත් අනාගත පරපුරටද භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම. ඕක තමයි තිරසාර භාවිතය කියලා හඳුන්වන්නේ. එතකොට අපි බලන්න ඕනේ මොනවද මේ ස්වභාවික සම්පත් කියන්නේ කියලා. ඒවා භාවිතා කරනවා නම් අපි ඒක මොනවද කියලා දැනගන්න එපා. ඒක නිසා අපි බලමු ඉස්සෙල්ලාම මොනවද මේ ස්වභාවික සම්පත් කියලා කියන්නේ. අපි මේ පාඩමේදී කතා කරනවා ස්වභාවික සම්පත් ආකාර 4ක්. එකක් තමයි ජලය. ජලය තමයි අපිට තියෙන වාතයට පස්සේ තියෙන වැදගත්ම ස්වභාවික සම්පත. නේ සම්පතක් කියන්නේ සම්පතක් නෙවෙයි මේක. මේක මූලික අවශ්‍යතාවයක්. khනිජ පාෂාණ නැතුව අපිට ඉන්න බැරිද? ඉන්න පුළුවන් නේ. ශාක නැතුව අපිට කාලයක් ඉන්න පුළුවන්. දැව නැතුව අපිට දැව නැතුව ඉන්න පුළුවන් නේ කාලයක්.
ඒතර ශාක කියන්නේ අපිට ප්‍රභා සංශ්ලේෂණයට තමයි ශාක අවශ්‍ය වෙන්නේ. ආහාර නිෂ්පාදනයට ශාක අවශ්‍යයි. ඊට අමතරව අපිට දවසක් දෙකක් නැතුව ඉන්න බෑනේ. ශාකයක් නැතුව ඉන්න පුළුවන්. ඒ වුණාට ජලය කියන එක මූලික අවශ්‍යතාවයක් වගේ තමයි. ඒ කියන්නේ ඒ තරමට අපිට අවශ්‍යයි. ඒතර ජලය, khනිජ සහ පාෂාණ, ශාක, දැව. මෙන්න මේ කියන කාරණා හතර ගැන තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. ඒතර ස්වභාවික සම්පත් විදිහට ওই ටික ගැන තමයි අපි කතා කරන්නේ. ඒතර මුලින්ම අපි බලමු ජලය. ජලය බලන්න. ජලය ආරක්ෂා කර ගැනීම, ජලය තිරසාර ලෙස භාවිතා කිරීම කියන එක ගැන අපිට අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඒක අපිට අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඒක ගැන අපේ මුතුන් මිත්තෝ ඒක හොඳටම කරලා තියෙනවා. නේ හොඳටම කරලා තියෙනවා. මට තේ වචනේ ආවා. හරි. ඒතර ඒක හොඳටම ඊටාම හොඳට මේ ජලය ආරක්ෂා කර ගැනීම කියන එක කරලා තියෙනවා. මෙන්න මේ වැව කියන සංකල්පයත් එක්ක. වැව කියලා කියන්නේ අර මේ ජලය සංරක්ෂණය කිරීමට හදපු එකක්නේ. ඒ කියන්නේ වැසි ජලයේදී වැස්සට ගංගාවල වතුර එකතු වෙනවා. ඒ ගංගා ඇලදොල වලින් මුහුදට කෙලින්ම ජලය ගලාගෙන යනවා. ඒතර මේ මුහුදට යන එක ජල බිඳුවක්වත් ඒ කියන්නේ මුහුදට නිකරුණේ මුහුදට යන්න දෙන්නේ නැහැ කියලා වැවක් නිර්මාණය කරලා ඒ වැවට ඒ වතුර ඔක්කොම ටික පුරව ගන්නවා. පුරවගෙන කුඹුරු හරහා ඊට පස්සේ මුහුදට යන විදියට හදලා දානවා. ඒතර ඕක වැවක්. වැවක් කියලා කියන්නේ අන්න ඒක තමයි වැවේ සංකල්පය. වැවේ සංකල්පය කියන්නේ අර නිකරුණේ ගංගා ඇලදොල හරහා මුහුදට ගලා යන ජලය එකතු කරලා තියා ගන්නවා අපි අර ලොකු තටාකයක. ඒක මේ අර කඳු දෙකක් එකතු කරලා හදපු බැම්මක් ගහලා හදපු එකක් නේ. වැවක් කියන්නේ එහෙම එකක්. ඒතර ඒක එකතු කර ගන්නවා ජලය. ඒතර ඒක ජලය එකතු කරගෙන අපි අර වර්ෂාව නැති කාලෙදී ඒක ප්‍රොජෙක්ට් එක ගන්නවා. මේ ලෝකේ කිසිම රටක තිබුණ නැති තාක්ෂණයක් තමයි මෙන්න මේ වැව කියලා කියන්නේ. ඒතර අපිට උගන්වනවා ඉතිහාසයට නේද? අර ඒක ඇත්ත බොරු මන් දන්නේ. හැබැයි මේ මිහිඳු මහරහතන් වහන්සේත් එක්ක කියන්නේ ඒක ආපු කට්ටියලු අපිට වැව ගැන ඉගැන්වුවේ කියන්නේ. එයාලා තමයි වැව ගැන අපිට ලංකාවට වැව හඳුන්ලා දුන්නේ කියන්නේ. ඒ වුණාට ඉතින් ඉන්දියාවේ තියෙන්න බෑ එහෙනම් නේද? ඉන්දියාවේ වැව් තියෙන්න බෑ. ඉන්දියාවේ වැව් නැහනේ. ඒක නිසා ලංකාවේ විතරයි මේ ලෝකේ වැව් තියෙන්නේ. ඒක නිසා ඒක ලංකාවෙන් බිහි වෙච්ච තාක්ෂණයක් කියන එක ඒක අපිට හොඳටම ඒක තේරෙනවා නේද? ඉතින් අනික එක තමයි අර මේ කලාවේ ඉඳලා අනුරාධපුරයට වතුර යන ජයගඟ. ඒක නිකන් අර මේ ඉංජිනේරින් කිව්වොත් මේක ඉංජිනේර කෙනෙක්ට කරන්න පුළුවන් දැන් ඉන්න ඉංජිනේර කෙනෙකුට කරන්න බැරි වැඩ. ඒ තරමට ඒ දවස්වල තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. ඉංජිනේරු තාක්ෂණය කියන එක දියුණු වෙලා තිබිලා තියෙනවා නේ. භෞතික විද්‍යාව දියුණු වෙලා තිබිලා තියෙනවා. ඒතර මේ මිනුම් උපකරණ අර දැන් අපි නිකමට හිතන්න කලාවැවද අනුරාධපුරද උසින් තියෙන්නේ කියලා ඇහුවොත් එහෙම අපිට උඩින් බලන්න වෙනවානේ මොකද්ද උසින් තියෙන්නේ කියලා නේද? කන්දක් උඩ නැග්ගලා බැලුවා කියලා අනුරාධපුරද කලාවැවද උසින් තියෙන්නේ කියලා බලන්න පුළුවන්ද අපිට? එහෙම බලන්න බෑ. නේද? එතකොට මේ අතීතයේ මිනිස්සු ඒක තේරුම් ගන්න තියෙනවා කලාවැව සාමාන්‍යයෙන් අඩි 3-4ක් අනුරාධපුරයට වැඩිය උසින් තියෙන. අඩි 3-4ක් නෙවෙයි. සාමාන්‍යයෙන් අඩි 15ක් 20ක් විතර උඩින් තමයි කලාවැව තියෙන්නේ අනුරාධපුරයට වැඩිය. ඒතර අනුරාධපුරේ ඉඳන් කලාවැවේ ඉඳන් අනුරාධපුරට ඔහොම වතුර අරන් එනකොට පොඩි බෑවුමක් එක්ක වතුර අරන් එන්න පුළුවන් අනුරාධපුරට. ඔන්න ඔහම එක එක දේවල් එයාලා තීරණය කරලා තියෙනවා. ඒවා මේවට වැඩක් නැහැ. මම කිව්වේ මේ වතුර කියන එක, ජලය කියන එක කාර්යක්ෂමව භාවිතා කරන්න අපේ මුතුන් මිත්තන් හොඳට දැනගෙන ඉඳලා තියෙනවා. හරි. ඒතර ජල සම්පාදනය දුර්වලව පවතින ප්‍රදේශවලට ජලය ලබා ගැනීමට හෝ වැසි ජලය එකතු කර බැම්මක් බැඳ දැනු ජලාශයක් වැවක් ලෙස හඳුන්වනු ලැබේ. හරි. ඒතර ගඟක් හෝ ඔයක් හරස් කරලා ජල ධාරාවක් හරස් කරලා බැම්මක් හදලා ජලය එකතු වෙන විදිහට වැවක් හදා ගන්න. ඕක තමයි වැවක් කියලා කියන්නේ. ඊට පස්සේ බලන්න වායු දූෂණය නොමැතිනම් වායු දූෂණය කියන එක නැත්තම් අපිට ලබා ගන්න පුළුවන් පිරිසිදුම ජලය තමයි වැසි ජලය කියලා කියන්නේ නේ. ඒතර ජලයේ වාෂ්පයලා උඩට ගිහිල්ලා ඒ ජල වාෂ්ප ඝනීභවණය වෙලා පොළොවට වැටෙන්නේ. හරිම පිරිසුදුයි. හැබැයි වායු දූෂණය නැති වෙන්න ඕන. වායු දූෂණය තිබුණොත් එහෙම ඒ දූෂක ජලයේ දිය වෙලා අපිට එනවා. ඒක නිසා ඒක පොඩ්ඩක් භයානක වෙන්න පුළුවන්. දැන් ජලයේ වැසි ජලයේ එච්චර පිරිසිදු නැති වෙන්න පුළුවන්. හරි. ඒතර බලන්න වැසි ජලයේ එක්රැස් කොට භාවිතයට ගැනීම දැන් ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවල් වලද ක්‍රියාත්මක වෙනවා. මාලදිවයින් කියන්නේ එහෙම රටක්. මාලදිවයින් වල වැසි ජලයම පාවිච්චි කරන්නේ ඇයි? එයාලා ඉදක් හැරුවොත් මොන වතුර දෙන්නේ? මුහුදු වතුර. ඔව් මුහුදු වතුරෙන්. ඒක නිසා එයාලට වැසි ජලය තමයි පාවිච්චි කරන්න වෙන්නේ. නේ? ඒතර ඒ වගේ රටක් නෙමෙයි අපි. ඒ වුණාට අපිට ජලයේ අඩුපාඩු තියෙනවා. ඒක නිසා අපි මේ
වැසි ජලයේ භාවිතයට හුරු වෙන්න ඕන. බලන්න මේ වියලි කලාපයේ කෘෂි කර්මාන්තයේදී ජලය අරපිරිමැස්සෙන් භාවිතය සඳහා ශාක අසල මැටි කලයක් වලලා ඒට ජලය දමා වසා තබුන් ලැබේ. ඒක හරිම මේ හොඳ ක්‍රමයක් නේ. එතකොට මේ ගහක් හිටවනවා, ගහ හිටවලා ඒ ළඟින්ම කලයකුත් දානවා, වල දානවා. හොඳ වටින ගහක් වෙන්න ඕනේ නේ. කලයක් වලලා කලයේ වතුර වලින් පුරවලා වහලා තියෙනවා. එතකොට කලයේ හරහා ජලය එළියට කාන්දු වෙනවා අවශ්‍ය ප්‍රමාණයට. එතකොට මේ හිල් කරන්න එහෙම අවශ්‍ය නැහැ මං හිතන්නේ. කලේ හිල් කරන්න අවශ්‍ය නැහැ. කලෙන් වතුර එළියට කාන්දු වෙනවා පොඩ පොඩ. කාලයත් එක්ක චුට්ට චුට්ට කාන්දු වෙනවා ඇති. එතකොට මේ විදිහට ජලය සංරක්ෂණය කරන්න පුළුවන් වගේ. හරි ඊට පස්සේ තව ගත්තොත් එහෙම මේක හරි ලේසි පාඩමක් අපි ඉක්මනට කරගෙන යමු. මේ තියෙන වැව. වැව කියන්නේ මේක මේ අර ලංකාවේ වැව් තාක්ෂණයේ එකක් තමයි මේක. ඒකට බලන්න මේ පැත්තෙන් තමයි ගඟ. මේ තියෙන ගඟ. ගඟ එනකොට ගඟ හරස් කරලා මෙන්න මෙතනින් බැම්ම හදනවා. මෙතනින් බැම්මක් හදනවා. බැම්ම හදපුවාම මේකේ ජලය එකතු වෙනවා. එතකොට ජලය ඔහේ එකතු වෙන්න දෙනවා මේ. පහත් බිම් වල ඔක්කොගෙම ජලය එකතු වෙන්න දෙනවා. එකතු වෙන්න දීලා මෙන්න මේ වැව් බැම්ම රළපණාවක් දාලා ආරක්ෂා කරගන්න. ආරක්ෂා කරගෙන වැඩි වතුර යන්න මෙතනින් දානවා අර ස්පීල් එක කියලා අපි හඳුනන්නේ වාන කියලා. පිට වානක් දාන. ඊට පස්සේ අවශ්‍ය වෙලාවට වතුර ගන්න සොරවුවක් දානවා. ඊට පස්සේ සොරවුවට පීඩනය වැඩි වෙන්න නිසා බිසෝ කොටුවකුත් දානවා. අන්න ඒ විදිහට හරිම මේ හරි සංකීර්ණ ක්‍රියාවලියක් තමයි වැවක් හදනවා කියලා කියන්නේ. හරි ඊළඟට බලමු අපි මෙන්න මේක බලන්න. ඒකෝට ජලය සම්බන්ධයෙන් ওই ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ජලය සම්බන්ධව ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි යමු ඛනිජ වලට. ඛනිජ සහ පාෂාණ වලට. කොහොම වෙලාව කීයද? පැය කාලක් තියෙනවානේ. අපිට 3යි තියෙන්නේ. බලන්න ඛනිජ සහ පාෂාණ. ඉස්සලම දාලා දිනවා ඛනිජයක් කියන්නේ මොකක්ද කියලා. බලන්න ඛනිජයක් කියන්නේ මොකක්ද කියලා බලපුවම අපිට තේරෙනවා ඛනිජ කියන්නේ මොනවද කියන එක. බලන්න මේ ඛනිජයක් යනු ස්වභාවිකවම හමු වෙන්න ඕනේ. මේකේ ලක්ෂණ දෙකක් තියෙනවා. හරිද? ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි මේ ලක්ෂණ තුනක් තියෙනවා මේක ඇත්තට. බලන්න ස්වභාවිකවම හමු වෙන්නත් ඕනේ. නිශ්චිත රසායනික සංයුතියක් තියෙන්නත් ඕනේ. નિયમિત ස්ෆටික හැඩයක් ඇති කාබනික ඝන ද්‍රව්‍යයක් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ. මේ ඛනිජ ටිකක් තමයි මෙතෙන්ට අරන් තියෙන්නේ. මේ තියෙන එක ඛනිජයක්. මේක මං හිතන විදිහට මේක ජිප්සම් කියන ඛනිජය තමයි මේ තියෙන්නේ. අපේ තාත්තගේ ඛනිජ එකතුව තමයි මේක. එතනදී ඛනිජ වර්ග 18ක් 20ක් විතර එක එක ඒවා තියෙනවා. මම ඔයාලට පෙන්නන්න අද ගෙනාවා ඒවට. මේ ඛනිජ එකේ ගොඩාක් ඒවා තියෙනවා. ඒක නිසා මේ මට හරි පහසුවක් වුණා මේ ටික ඔක්කොම ඔයාලට පෙන්නන්න පුළුවන්. මේ තියෙන ජිප්සම්. ඒතර මේ ජිප්සම් වල බලන්න මේ දැන් කැඩිලා ගියපුවාම එහෙම කැඩෙන විදිය බලන්නකො. හරි ලස්සන හැඩයකට කැඩෙනවා මේක මේ. කැඩිලා ගිහිල්ලා තියෙනවා නිකන් ගානට කැඩෙනවා. මේ හරි ලස්සනට කැඩෙනවා. ඒ කියන්නේ මේකට නිශ්චිත හැඩයක් තියෙනවා. තව එකක් මම උදාහරණයකට ගන්නම් මෙන්න මේක. මේකේ බලන්න. මේ කැල්සයිට්. කැල්සයිට් කියන එක බලන්න මේ හරි ලස්සනට දිලිසෙනවා. මේ ලස්සනට කැඩිලා තියෙනවා මේ. කැඩෙනකොට එහෙම නිකන් අර කිසි පිළිවෙලක් නැතුව නෙමෙයි කැඩෙන්නේ. හරි පිළිවෙලට ගානට කැඩිලා යනවා. ඒතර මේක තමයි මේ කියන්නේ. નિયમિત ස්පටික හැඩයක් තියෙන. નિયમિત ස්පටික හැඩයක් තියෙන ඝන ද්‍රව්‍ය. ඊට රසායනික සංයුතියක් නිශ්චිත රසායනික සංයුතියක් තියෙන. ඊට පස්සේ අනික් එක තමයි ප්‍රධානම එක ස්වභාවිකව හමු වන එකක් වෙන්නත් ඕන. මේ ඔක්කොම අපි හදන දේවල් වෙන්න බෑ. හැදුවොත් මේක ඛනිජයක් වෙන්නේ නැහැ. ස්වභාවික හමු වෙන දේවල් වෙන්න ඕන. දැන් ලුණු කියලා කියන්නේ ලුණු ලේවායි නිෂ්පාදනය කරන ලුණු කියලා කියන්නේ මෙන්න මේ ගති ගුණ ඒකේ තියෙනවා. નિયમિત හැඩයක් තියෙනවා. ලුණු කැටවලට નિયમિત ස්පටික හැඩයක් තියෙනවා. ලුණු කැටනේ කැට විදියටනේ තියෙන්නේ. ඒතකොට ඒකේ හැඩයක් තියෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් නිසා නිශ්චිත රසායනික සංයුතියකුත් තියෙනවා. හැබැයි ඒක අපි හදන එකක් නිසා, අපි නිෂ්පාදනය කරන එකක් නිසා ස්වභාවික හමු වෙන්නේ නැති නිසා ලුණු කියලා කියන්නේ ඛනිජයක් විදියට ගන්නෙ නැහැ. හැබැයි සමහර රටවල් වල තියෙනවා. දැන් ඔය ඉන්දියාවේ එහෙම සමහර තැන්වල තියෙනවා ලුණු මේ ආකර ලුණු කියන ඒවා. එයාලා පොළව හාරලා තමයි ලුණු ගන්න. ලුණු ආකර තියෙන නිකන් අර අපි මොනවද මෙන්න මේවා කඩනවා වගේ. දැන් මේ ගල් එහෙම ගන්නවා වගේ පොළවෙන් ගන්න අපි මේවා. මේ මිනිරන් එහෙම ගන්න පොළව ඇතුලෙන්. අන්න ඒ වගේ එයාලා මේ පොළව හාරගෙන ගිහිල්ලා පොළව ඇතුලේ තියෙන ලුණු ගන්නවා කඩන. ඒකට අපි කියනවා ආකර ලුණු කියලා.
අන්න ඒ වගේ අවස්ථාවල ඒ ලුණු නම් ස්වභාවිකවම ගන්න ඒවා ඒව khනිජ කියලා ගන්න. හරි? ඒවා එච්චර වැඩක් නෑ. මේක මතක තියාගන්න ශ්‍රී ලංකාවේ හමු වන khනිජ වර්ග තමයි මෙන්න මෙතන khනිජ වර්ග කීපයක් තියෙනවා මං ගෙනල්ලා. මේ තියෙන මිනිරම්. මේ තියෙන තලාතු මිනිරම් කියන ඒවා වල නැනෝ තාක්ෂණය ගැන කතා කරද්දිත් මම පෙන්නුවා. ඊට පස්සේ තිරිවාණ තියෙනවා. මේ තියෙන තිරිවාණ මේ තියෙන රෝස තිරිවාණ එක මේ මඩාටුගම අර රෝස් තිරිවාණ කන්දෙන් අරන් ආපු කෑල්ල. නේ පොලිසියට අල්ලන් යයිද දන්නේ මේක තහනම් වැඩන්නේ. කොහොම හරි මේක මේ ගැලවිලා පෙරලා ඇවිල්ලා වැටලා තිබිච්ච එකක්. ඒක නිසා මේ ෂේප් එකේ අරන් ආවා. බලන්න මේ අපි ඉතින් ආරක්ෂාව කරනවානේ මේක නිකන් ඔහේ දාලා තියන්නේ නැහැ නේ. හැමෝටම පෙන්වන්නද මේක ගන්නෙම නේද? ඒකින්ද ගැටලුවක් නැහැ. ඒතර මේක රෝස තිරිවාණ මේ මිනිරම් මේවා khනිජ විදිහට තමයි ගන්න. ඊට පස්සේ තව මේකේ තියෙනවා මේ තිරිවාණක් තියෙනවා. තිරිවාණ නම් මෙතන නෑ. තිරිවාණ එක මට ගේන්න බැරුණා. මම රෝස තිරිවාණ එක විතරයි ගෙනාවේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඉල්මනයිට් මං ගානක් නෑ ඉල්මනයිට්, රුලයිට්, සර්කෝන්, ෆෙල්ස්පා. ෆෙල්ස්පා තියෙනවා මෙතන. මේ තියෙන ෆෙල්ස්පා. හරි ලස්සන ගලක්. හරි ලස්සන khනිජයක්. ලස්සනට දිලිසෙනවා. ලස්සන හැඩයක් තියෙනවා. නේ? මේකට තමයි ෆෙල්ස්පා කියලා කියන්නේ. ඊට පස්සේ අපිට මැටි වගේ නිකන් කඩලා ගන්න පුළුවන් වගේ නේ මම මෙහෙම කරන්නම් ඔයාලට ෆිසිකල් ක්ලාස් එකක් තියෙනකොට මේ ඔක්කොම ගල් ටික අරන් එන්න වාහනේ දාන්න බලන්න හරි වටිනවා මේක බලලා තියෙන එක මම මේක නම් කරලා තියන්න ඉන්නේ නම් කරලාම අරන් එන්නම් ඔයාලට බලන්න එතන මේ බලන්න මේකේ ඇපටයිට් සිලිකා වැලි කියන්නේ මෙන්න මේවා මේ සිලිකා වැලි තියෙන මේ හරිම මේ සිනිඳු වැල්ලක් පුල් මුඩේ පැත්තේ මං හිතන්නේ තියෙන්නේ මේක. මේ සිලිකා වැලි. ඒතර මේකේ මේ හරිම සිනිඳු වැල්ලක් හරිම සියුම්. ඒතර මේවා තමයි වීදුරු හදන්න එහෙම ගන්න. හරි. ඒතර මේ වගේ මේ එක එක khනිජ වර්ග තියෙනවා ලංකාවේ ඕන තරම් khනිජ වර්ග තියෙනවා. ඒතර අපි බලමු ඊළඟට මොනවද අපිට මේකේ බලන්න තියෙන්නේ කියලා. පාෂාණ යනු khනිජ සමූහයක එකතුවක් කියලා කියනවා. පාෂාණ කියන්නේ වෙනම එකක්. බලන්න පාෂාණයක් කියන්නේ මොකක්ද කියලා. පාෂාණයක් කියන්නේ khනිජ සමූහයක එකතුව. ඒතර උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේ නයිස් කියන පාෂාණය. නයිස් කියන පාෂාණය ගන්න පුළුවන්. ඒතර මේකේ නයිස් කියලා කියන්නේ කළු ගල් වලට. හරිද? ග්‍රැනයිට් කළු ගල් වලට පටල ගන්න එපා. ග්‍රැනයිට් කියන්නේ කළු ගල් නෙමෙයි. නයිස් තමයි කළු ගල් කියන්නේ. හරිද? අපි කියනවා අර ග්‍රැනයිට් ලුක් එකක් තියෙනවා කියලා කියනවා. අර කළු ගල් ලුක් එකක් තියෙන කළු ගලක් වගේ පේනවා නම් ග්‍රැනයිට් ලුක් එකක් තියෙනවා කියන. එහෙම ග්‍රැනයිට් කියන්නේ කළු ගල් නෙමෙයි. නයිස් තමයි කළු ගල්. ග්‍රැනයිට් කියලා කියන්නේ කළු ගල් හැදෙන්නේ මේ ග්‍රැනයිට් වලින්. ග්‍රැනයිට් වලින් තමයි කළු ගල් හැදෙන්නේ. හරි? එතකොට කෙලින්ම අර ගිනි කඳු වලින් එන මැග්මා අර පොළවේ ස්තර අතර තැම්පත් වුණාම ග්‍රැනයිට් හැදෙනවා. හරි ග්‍රැනයිට් හැදෙනවා. එතකොට ආග්නේය පාෂාණ කියලා කියන්නේ මේ මැග්මා වලින් හැදෙන ඒවා. ඒ කියන්නේ අර ලාවා වලින් හැදෙන ඒවාට තමයි ආග්නේය පාෂාණ කියන්නේ. ආග්නේය පාෂාණ ඊට පස්සේ මෙතනින් අර මේ මොකද අවසාදිත පාෂාණ එනවා. ග්‍රැනයිට් කියන්නේ අවසාදිත පාෂාණ. ඒතර මේ අවසාදිත පාෂාණ ටික කාලෙකින් නයිස් කියන විපරිත පාෂාණයේ බවට පත් වෙනවා. ඔන්න ඔය විදිහට ඒක අර සිදු ක්‍රියාවලියක අවස්ථා දෙකක් තමයි ග්‍රැනයිට් සහ නයිස් කියලා කියන්නේ. හරි? ඒතකොට මේ ওই දෙකේ හැඩයක් ටිකක් වෙනස්, පෙනුමත් ටිකක් වෙනස්. පොඩ්ඩක් බලන්න සර්ච් කරලා Google කරලා බලන්න. හරි? සමහර පාෂාණ නිර්මාණය සඳහා එක් khනිජයක් පමණක් දායක වී ඇත. ඒතර බලන්න මේ හුණුගල් සහ තිරිවාණා කියන්නේ හුණුගල් සහ තිරිවාණා කියන්නේ එක khනිජයක් විතරක් භාවිතා වෙන පාෂාණ වර්ග. ඒතර ඔන්න ඒ විදිහට අපිට පාෂාණ ගැනත් කතා කරන්න පුළුවන්. මෙන්න මේ ටික ලියා ගන්න ඔය තියෙන ඉඩේ. පාෂාණ යනු khනිජ සමූහයක එකතුව. ඊළඟ අපි මැණික් වලට යමු. සොයලා මැණික් කැට නැද්ද? මොකද? මැණික් කැට නැද්ද වෙන්නන්නේ? මැණික් කැට යන්නේ. මැණික් කැට යන්නේ නැහැ. මැණික් දියමන්ති නැහැ. අනික් ඒවා ටික දිනවා. සර් තිබ්බනම් අපිට පෙන්න ඉන්නන්නේ නේද? පෙන්නන්නේ නැහැ. ලොකු කැටයක් තිබුණා නම් මම ඒක මම මේක තව තිබුණා ගල් වගේ මම මේ බෑග් එකේ දාගෙන හදිසියෙ මට එකපාරට අන්තිමට මතක් වුණේ අද khනිජ නේද ගවන්නන්න තියෙන්නේ මේ. ඒකට යන්න පුළුවන් වුණොත් මේ ටික පෙන්වන්න පුළුවන් නේ කියලා මම අර මල්ලක දාගෙන දුවගෙන ආවා මේ
මේ මල්ලේ මීට වඩා ගල් දාන්න බෑ. ගල් නෙමෙයි හරි වරයි මේක. දාලා උස්සගෙන එනකොට මේ මල්ල කැඩෙනවා. ඒ නිසා මම මේ උදාහරණ ටිකක් තමයි අරන් ආවේ. තව ගල් වර්ග දෙකක් තුනක් විතර ලොකු ගල්. මේ මෙච්චර විතර ගල් තිබුණා. ඒවා ටික මේ තියලා ආවා මම. මම පෙන්නන්නම් ඒ වගේ නල්ල වෙලාවක වාහනේ දාගෙන එන්න. හරි අද මැනික් ඉවර කරගත්තාම ඇති. ඊටු ඊළඟ දවසේ අපිට ඔක්කොම කරන්න පුළුවන් සිලබස් ඉවර කරන්න පුළුවන්. හරිනේ ඊළඟට යමු. හරිද? හරි මැනික් බලන්න. මැනික් යනු කපා උපදවීමෙන් පසු ආභරණ සෑදීම ආදියට යොදා ගන්නා ඛනිජ ස්ඵටික කැබලි වේ. ඒක නම් ඔයාලට දීලා තියෙනවා. මේ කහ පාටින් දාලා තිබුණාට ඔයාලට දීලා තියෙනවා. ඒක මේක සුදු පාටට තමයි එන්න ඕනේ. කියන්නේ මේක ඔයාලට ලියන්න තියෙන දෙයක් නෙවෙයි. හරි. ඒක බලන්න මේ ලෝකයේ දැනට හඳුනාගෙන ඇති මැනික් වර්ග 200ක් අතුරින් මැනික් වර්ග අතුරින් මේ 70ක්ම ලංකාවේ තියෙනවා. ඒතර මේ මැනික් මෙච්චර තියෙනවා කියන්නේ ලංකාවට ඉතින් පොහසත් වෙන්න මේක හොඳටම ඇති. මේ මැනික් හොඳටම ඇති. මැනික් කියන්නේ ඒ තරමට වටින දෙයක් නේ ලෝකෙ. කියන්නේ හරිම දැඩි ද්‍රව්‍යයක්. ඒ කියන්නේ දියමන්ති වලට පස්සේ තියෙන දැඩි ද්‍රව්‍ය වගේ තමයි. ඒ වගේ තමයි. ගොඩාක් ඒ වගේම දැඩි. හරිම දැඩි ද්‍රව්‍යයක්. ඒ වගේම ලස්සනට දිලිසෙනවා. හරිම මේ මිල අධිකයි. මිල අධික ආර්ථික වටිනාකමක් තියෙන දෙයක්. එතන මැනික් කියන එක අපි වෙන් කරගන්නේ කොහොමද? මොනවා කරලාද මැනික් වෙන් කරන්නේ? මොකද්ද මිශ්‍රණ වෙන් කිරීමේ ක්‍රම ශිල්පය? ගන්න. ඔව් ගැරීම් මගින් තමයි වෙන් කරගන්නේ. ඒතර අපි ඒ වාර ඝනත්වයේ වැඩි නිසා මැනික් ඝනත්වයේ වැඩි නිසා අර ගරනකොට මෙහෙම ගරනකොට ඒ අර කුල්ල වගේ එකේ යටට එකතු වෙනවා. ඒ පෙනේරේ වගේ එකේ යටට එකතු වෙනවා. එතකොට මේ අනික් ඒවා ඔක්කොම හේදිලා යනවා. සාමාන්‍යයෙන් මැනික් එක කැටයක් හොයාගන්න සමහර ලාවට මේ ලොකු ප්‍රමාණයක අක්කරයක විතර බිමක් මේ දෝනාව ඇතුලෙන් යන්න වෙනවා සමහර ලාවට. ඒතර ඒක කියන්න බෑ කොයි වෙලාවෙ එයිද සම්පූර්ණ ඉඩමම විනාශ වෙලා යනකම් මැනික් කැටයක් හම්බෙයිද කියන එක කියන්න බෑ. හරි. ඒතර මම අහලා තියෙනවා මගේ අර යාළුවෙක් හිටියා කැම්පස් එකේ ඉන්නකොට එයා පැල්මඩුල්ලේ කියන්නේ ලංකාවේ ඉතින් මැනික්නේ මැනික් වල ප්‍රසිද්ධම පැත්තනේ. එයා ගිහිල්ලා තියෙන්නේ මට මතක නැහැ හරියටම ඉස්කෝලේ නමක් කිව්වා. ඒ ඉස්කෝලේ ක්‍රීඩා උත්සව තියෙනකොට මේ යගුලිය දාන්න ටිකක් අමාරුයි. යගුලිය මෙහෙම දානකොට යගුලිය ගිහිල්ලා වැටිච්ච තැන බුක් ගාලා බහිනවලු ටිකක් වැඩිපුර යගුලිය ඇතුළට බහිනවලු. ඒකට හේතුව මේ යාළගේ පිට්ටනිය යටින් දෝනාව ගිහිල්ලාලු පිට්ටනිය යටින්. ඒ කියන්නේ වටේ ඉඩමකින් දෝනාව ඇතුළට බහිනවා. ඒ කියන්නේ වටේ ඉඩමකින් උමග හාරගෙන ඇතුළට යනවා. ඇතුළට ගිහලා පොළොව යටින් මුංගේ මෙයාලගේ මේ පිට්ටනිය යටිනුත් ගිහිල්ලා තියෙනවා. හදිස්සියේ ඉතින් සමහරලාට ගිලා බහිනවලු. ඩුක් ගාලා ඇතුළට යනවලු. ඒ වගේ ඉතින් දේවල් සිද්ධ වෙනවලු. ඒ කියන්නේ ඒක මේ හරිම පරිසර දූෂණය සිද්ධ වෙන දෙයක්. මොකද මේ ඉස්කෝලේ ඉඩම යටින් දෝනාව ගිහිලා තියෙනවනේ. ඉතින් ඊට වඩා කතා කරන්න දෙයක් නැහැ ඉතින් නේ. කියන්නේ ඉඩම විනාශ වෙනවා. ඒතර ඒ වගේ මේ ඊට පස්සේ ඉතින් ඔහොම හාරලා අන්තිමේට ඉතින් නාය යනවා කියලා කෑ ගහලා වැඩකුත් නැහැ ඉතින් නේ. අනිවාර්යෙන් ඉතින් නායන්න ඕනේ. නාය නොගියොත් තමයි පොදුවේ. ඒ වගේ නේ. කොහොම පොළව හාරලා නාය ගියේ නැත්තම් තමයි පොදුවේ. ඔච්චර හාරලා ඉවරලා. එතකොට ඒක නාය යනවා අනිවාර්යෙන්. ඒතර බලන්න මැනික් කියන්නේ හරිම වටින දෙයක්. ඊට පස්සේ බලන්න මැනික් ගැරීම මෙන්න මේ විදිහට සිද්ධ වෙන්නේ. පොළොව තුල මැනික් හටගෙන ඇත්තේ විශාල පර්වත වලට සම්බන්ධ වෙලා. ලොකු පර්වත වලට ඒ කියන්නේ ගල් පර්වත වලට සම්බන්ධ වෙලා තමයි මැනික් හැදෙන්නේ. හරි? ඒතර කඳු මත ඇති පර්වත ඛාදනයේ හේතුවෙන් කඳු වල තියෙන ওই පර්වත ඛාදනය වෙලා යනවා. එතකොට සමහරලාට වර්ෂාවට හේදිලා යනවා. සමහරලාවට අර උෂ්ණත්වය වැඩි වුණාම පුපුරලා කෑලි කැඩිලා පෙරලි එනවා ওই කඳු වලින් පහළට. හරි? ඛාදනයේ හේතුවෙන් මැනික් ගැලවී යයි. එතන මැලික් සහ වෙනත් පාෂාණ කැබලි වලින් යුත් ද්‍රව්‍ය තට්ටුව ඉල්ලම කියලා හඳුන්වනවා. ඒතර සාමාන්‍යයෙන් මැනික් ගැන හොඳට දන්න කෙනෙක් පතල හාරගෙන යනකොට ඉල්ලම හම්බෙච්ච වෙලාව දන්න. ඒ කියන්නේ රවුම් ගල් තියෙන හරි අමුතුම එකක් තමයි ඉල්ලම කියන්නේ. ඒතර ඒක හම්බුනහම තමයි ඒකට තමයි එකතු කරගන්නේ. අර ඒවා තමයි එකතු කරගන්නේ අර මේ කූඩවලට. ඉල්ලම තමයි එකතු කරගන්නේ. නැත්නම්
ගන්න හැම පස් ටිකක්ම කූටේට දාගෙන ගිහලා ගරන්න. ඉල්ලම හම්බුනහම තමයි ඒ ටික තමයි කූටේට දාගන්නේ. කූටේට දාගෙන අරන් ගිහලා ගන්නවා. දැන් නැත්තම් අපි පොළව හාරගෙන යනකොට ඉල්ලම හම්බෙනකම්ම ගරන්න පටන් ගන්නෙ නැහැ. හරි ඒකට අපි ඉල්ලම කියලා හඳුන්වනවා. ඊට පස්සේ බලන්න පතලෙහි අඩියේ සිට පොළවට සමාන්තරව දෝනාව කඩනු ලැබේ. ඒ කියන්නේ මෙහෙම උඩ මේක පොළව කියලා හිතන්න මේ පොළව. මේ පොළව ඉඳන් පහළට මෙහෙම හාරගෙන යනවා. හාරගෙන ගිහිල්ලා මෙන්න මේ හරහට යන්න ඕන. මෙහෙම හරහට උමග හාරගෙන යන්න ඕන. අන්න ඒකට තමයි අපි කියන්නේ දෝනාව කියලා. සමාන්තරව දෝනාව කඩනු ලැබේ. මෙහෙම පහළට ගමන් කරන ලිඳ වගේ හාරගෙන ගිහිල්ලා උමග වගේ හරහට ගමන් කරනවා. ඒකට අපි කියනවා දෝනාව කියලා. එතකොට ඉල්ලම දෝනාවෙන් එළියට ගන්නවා. එළියට අරගෙන ගරන්න පටන් ගන්නවා. හරිද? ගරන්න පටන් ගන්නවා. එතකොට ඒකෙන් මැණික් වෙන් කරගන්න පුළුවන්. මේ වල රූපේ දක්වලා තියෙන්නේ මැණික් දෝනාවකට ඇතුල් වෙන විදිහයි ඊට පස්සේ මැණික් ගන්න විදියයි. හරි. එතකොට ඔන්නෝක ලියාගන්න. තේරෙනවනේ අර මැණික් වල යට තියෙන පළවෙනි ස්ථානේ තමයි ඔක ලියන්න ඕන. ලියන්න පුළුවන් වේද? රූල් 3යි තියෙන්නේ. කොහොම හරි බැලන්ස් කරන්න මොන හරි කර. පතලෙහි අඩියේ සිට පොළොවට සමාන්තරව දෝනාව කඩනු ලැබේ. පතලේ අඩියටම ගිහිල්ලා සමාන්තරව දෝනාව කඩනවා. ඒතර එහෙම දෝනාව කියන එක භයානක වෙන්න හේතුව ඕක තමයි. පතල භයානක නැහැ. පතල මෙහෙම පහළට යන එක මේක භයානක නැහැ. අර හරහට යනකොට උඩ තියෙන පස් තට්ටු කැඩි කැඩි වැටෙන්න පුළුවන් පහළට. හරි. ඒතර මෙහෙම පොඩ්ඩක් හාරනවා. ඒකේ ලී මුක්කු ගහනවා. ඊට පස්සේ ඔහොම හදලා ඉස්සරහට යනවා. තව හාරගෙන යනවා. ඊට පස්සේ ලී වලින් ඔහොම ෆ්‍රේම් එක ගහලා එහෙම තමයි ඉස්සරහට යන්නේ. ටිකක් භයානකයි වැඩේ. හරි දැන් 5යි වෙලා ඔයිට වඩා කරන්න ඕනේ මේ ඊළඟ දවසේ අපි කරමු ලබන සෙනසුරාදා කරන්න පුළුවන් වෙයිද මොකද මේ සංකේත නම් දැන් අවුරුදු දෙකකින්ද කොහෙද නේ ඉස්කෝලේ දැන් නෑ ඉස්කෝලේ නම් ගියා සති ඉස්කෝලේ පන්ති ඉගෙනනවද ඉගෙනුවා සති දෙකක් විතර සති දෙකක් විතර ඉගෙනන්නේ එහෙමද මං ඉතින් කිව්වේ නෑ හරි එතකොට ඉතින් ලොකු වැඩක් කරගන්න බැරි වුණේ ඒක තමයි කොහොම හරි දැන් 8 වසරේ මුලින් වගේ නැවතුනේ නේද අප්‍රේල් වගේ මාර්තු අප්‍රේල් වගේ නේ කොහොම හරි අපි මේ අධ්‍යාපනය නම් කරගෙන ගියානේ ගැටලුවක් නැහැ නේද ඉස්කෝලේ උගන්නගෙන ගියා ඒ ගැටලුවක් උන්නේ ඒක නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා මේ ඉස්කෝලේ ගිහිල්ලා දැන් මට කියන්න ඕනේ මේ දෙමාපියන්ට කියන්න මේ එන දවස් සඳුදාගාරුවාද වෙනකොට කියන්න පුළුවන් නේද නේද සඳුදාගාරුවාද වෙනකොට මට පණිවිඩයක් දෙන්න මේ මොකද වෙන්නේ කියන්නේ සෙනසුරාදා ඉරිදා එන්න පුළුවන්ද බැරි වෙයිද කියන්නේ බොහෝ විට එන්න පුළුවන් වෙයි හරි බලන්නකෝ ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක හරි එතකොට අපි අදට පන්තිය නවත්තමු ඊළඟ දවසේ එක දවසක් තිබුණා නම් 9 වසර මේ සිලබස් එක ඉවර කරන්න පුළුවන් ඒක දවසක් අපි බලමු හරි එහෙනම් අපි අදට පන්තිය නවත්තමු හැමෝටම ආයුබෝවන් අයබෝන්ස ආයිබෝන් සර්